හරි. එහෙනම් දරුවනේ අපි අද සූදානම් වෙන්නේ විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය සම්බන්ධයෙන් ගැටලු සාකච්ඡා කරන්න. මේ සම්බන්ධයෙන් වීඩියෝ පාඩම් තුනක් මම මේ වෙනකොට පළ කරලා තිනවා. මෙන්න මේ වීඩියෝ පාඩම් තුන බලලා ඒ පාඩම් තුනට අදාළව අපි මේ ජවය හා ශක්තිය කියන කොටස් ටික ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මම මුලින්ම යොදා ගන්නවා මේකට මේ අච්චුපතේ දින ප්‍රශ්න ටික. හරි. අච්චුපතේ ප්‍රශ්න ටිකෙන් තමයි මම මුලින්ම පටන් ගන්න දරුවනේ. හරි. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මං කියන එක ඇහෙන කට්ටිය. රයිට් කරලුවන් නැහැ. එහෙනම් ඔන්න මම දැන් මේකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ 1 2 2 මම දා ගන්නකො එකවර රයිට්. ඔයාලා දැන් ඔන්න කොලයක් පෑනක් අරගෙන මේ ප්‍රශ්න ටික මේ ප්‍රශ්න ලියන්න ඕන විදිය ගැන අපි සාකච්ඡා කරමු. සහ මම හිතන්නේ මේක ගොඩක් පහසු වෙයි මේ පාඩමට අදාළ වීඩියෝ දෙක බලපු කට්ටියට. හරි. අනික් අයට කරන්න දෙයක් නැහැ. වීඩියෝ එකක් දාන්නේ බලන්න. ඒක බලලමත් වැඩේ කරන්න. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ විදුලි මෝටරයක් මගින් ක්‍රියා කරන ජල පොම්පයක ක්ෂමතාවය 750යි. ක්ෂමතාවය කියලා කියන්නේ බුදුන් මම මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පටන් ගන්න. ක්ෂමතාවය කියන්නේ P නේ. හරි. පවර් එක 750යි. හරි. පවර් එක 750යි. 750යි වෝට් කියලා දීලා තිනවා P right. හරි. ඒ කියන්නේ මේ ඇවිල්ලා තප්පරයකට වැය කරන ශක්තියනේ. හරි. තව විදියකින් කියනවා නම් මේ 750යි වෝට් කියලා කියන්නේ තප්පරයට ජූල් කියන එක. හරි. J ශ්‍රිණ එක තමයි ඔය 750යි කියලා කියන්නේ. හරි. J තප්පරයට ජූල් තමයි 750 right. හරි. එතකොට පළවෙනි ප්‍රශ්نين අහනවා විදුලි සැපයුමේ වෝල්ටීයතාවය 220යි නම් වෝල්ටේජ් එක V ඇවිදින් 220යි නම් හරි V ඇවිල්ලා පුතේ 220යි වෝල්ට් නම් හරි V ඇවිල්ලා පුතේ 220යි වෝල්ට් නම් මෝටර එක ක්‍රියාත්මක කරනකොට ඒක ලබා ගන්නා ධාරාව කොච්චරද කියලා අහනවා. I කීයද කියලා අහනවා. හරිද? I කීයද කියලා අහනවා. ඔන්න දැන් මම ගාන පැහැදිලි කරා තේරුණාද? P දීලා තියෙනවා V දීලා තියෙනවා I අහනවා. එහෙනම් PVI සම්බන්ධ කරන සමීකරණය මොකද්ද? ඔබට මතක ඇති අපි වීඩියෝ පාඩමේ කතා කරා P සමානයි VI කියලා. හරි? ඒතර වීඩියෝ පාඩම මම දාන්නට හේතුව ඒ වීඩියෝ පාඩම ඕන එක්කෙනෙකුට ඕන වෙලාවක බලා ගන්න පුළුවන්. හැබැයි ඒ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න වෙනවා. එහෙම නැත්නම් මම දැන් ආයෙසරක් මේ පාඩම් ටික රිලීස් කරලා තියෙන්නේ බලන්න පුළුවන් ඔයාලට. හරි? නැවත නතර කරගෙන බලන්න පුළුවන් right? එතකොට ඒක බලලා හොඳට අධ්‍යයනය කළා මේ අපිට වැඩිපුර ප්‍රශ්න කරන්න පුළුවන්. නැවත මම මේක කියන්නේ ප්‍රශ්න කරත හැකි ඊට පස්සේ right? දැන් මෙන්න මේකට ආදේශ කරන්නයි තියෙන්නේ. P දන්නවා 750යි. ඔන්න පුතේ 750යි. P එවදින් 750යි. හරි? වොට් කියලා මම දාන්නම් සමානයි V එවදින් කීයද පුතේ? 220යි. I දන්නේ නැහැ. I හිස් තියනවා. දැන් එහෙනම් I ව හොයන්න I ව තනි කරන්න ඕනි. හරි? ටක් ගාලා මට උත්තරේ අරන් කියන්න බලන්න කවුරු හරි එක්කනේ. ඔක්කොම ගන්න උත්තරේ හදාගන්න ටක් ගාලා. I සමානයි 750 පැත්තට නේද? අරයව ගේනවනේ. 220 ගේනවා. 220 කට බෙදීමක් වෙනවා නේද 750 පැත්තට එනකොට. හරි? බලන්න පුතේ උත්තරේ කී දෙන්නේ කියලා. බලන්න උත්තරේ කී දෙන්නේ කියලා කියන බලන්න ටක් ගාලා එක්කෙනෙක් මට. නැත්තම් හදලා ටක් ගාලා WhatsApp දාන්න බලන්න මේ හතර ක්‍රමෙත් එක්ක හදපු එක ටක් ගාලා WhatsApp දාන්න ෆොටෝ එකක් ගහලා පුළුවන් කට්ටිය හැමෝටම නම් බැරි වෙයි. ඒ කියන්නේ මේ ලැප් එකකින් වගේ පාඩමකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට ටක් ගාලා ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් දැම්ම WhatsApp දාන්න පුළුවන්. ටක් ගාලා වන්න හදන්න බලන්න. ටක් ගාලා හදන්න බලන්න. හදවල පුතේ ටක් ගාලා මේකෙන් බෙදලා උත්තරේ දාන්න. මොකද නැහැ.
දැන් මීට කලින් ගණන් පන්ති හිටියවල් නේද? ඔය මොකක්ද උත්තරේ එන්නේ? බිඳුවට බිඳුව කැපෙනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. සර් ඕක නෙවෙයිනේ දෙන්නේ කියලා කියන්නේ ගැටලුවක් තියෙනවා නම් බිඳුවට බිඳුව කැපෙනවා. හරි. අද මේකේ මැසේජ් වලින් හරි මේකක් දාන්න මෙසෙන්ජර් chat එකකින් හරි. හරි. 75 බෙදීම 22. දශම ගණනක ඊක තරම කරන්න දෙයක් නැහැ. හරි. දශම ගණනක් එන්න පුළුවන්. දශම ගණනක් එන්න පුළුවන් 75 බෙදීම 22. ඕක තාම නෑනේ අනේ කවුරු උත්තරයක් දන්නේ. 75 බෙදීම 22. මං හිතන්නේ 3ක් එයිනේ. 3 වරක් 22 66යිනේ. 75න් 66ක් ගියාම 5න් 6ක් බෑ 15න් 6ක් 9යි. 9යි නේ. 9යි එනම් මෙතන 9 මෙතනට ගත්ත 90යි බිඳුවක් පල්ලෙහාට ගත්තාම 90ට 22 ඒවා 4ක් ඇතිනේ. 4 වරක් 22 කීයද පුතේ? 88යිනේ. නේද? දෙකක් ඉතිරි 3.4යි කියලා එන්නේ උත්තරේ. හරි. අතුස්සන්නේ උත්තරේ ආපු කට්ටිය. ඉතින් ඒ උත්තරේ ආවනම් තියෙන්නේ උත්තරේ ආවා කියලා මම උත්තරේ ආපු එක ෆොටෝ එකක්වත් දාන්න පුතක් කරලා බය වෙන්න එපා කන හදන්න. 230ක් තියෙන්නේ. හෝ 230 220ක් තියෙනවා. 230 තියෙන්නේ. සෝරි 230 තියෙන්නේ. හරි 230න් බෙදන්න. මම මේ 230 තියෙන්නේ. 230 තියෙන්නේ. එතකොට මෙතන 230න් බෙදෙන්න ඕන. 23න් බෙදෙන්න ඕන. එතකොට කීයද දෙන්නේ? එතකොට කීයද දෙන්නේ? පොඩි වෙනසක් චුට්ටි වෙනසක් කියන්නේ. 23ේම 3ම තමයි තියෙන්නේ නේද? 3 වරක් 3 9. ඒ කියන්නේ 69ක් නෙන්නේ නේ. 69ක් එන්නේ 9යි ඒ කියන්නේ 8ක් එන්නේ 60යි කියලා කියන්නේ 3.2 දෙන්නේ. yes 3.2යි එන්නේ හරි ඈ 3.2 එන්නේ. අන්න අවබෝධයෙන් හිටපු දරුවෙක් ටක් ගාලා මට එව්වා. හරිද? 3.2ක් තමයි එන්නේ. හරි ඒ ස්පීඩ් එක තියාගන්න ටක් ගාලා හදලා එවන්න ටක් ගාලා හදවුවා ෆොටෝ එකක් ගහුවා එව්වා රයිට්. ඉතින් ඒක තමයි පුතේ ගණන් හදනවා කියලා කියන්නේ රයිට්. ඕකේ. පැහැදිලි නේද ඒක? හෑන්ඩ්ස් අප් එක දෙන්න පැහැදිලි කට්ටිය ඒක. ඒක පැහැදිලි කට්ටිය හෑන්ඩ්ස් අප් එක රයිට් pretty good right. දැන් මෝටරයේ ක්‍රියා කිරීමේදී යාන්ත්‍රික චාලක ශක්තිය අමතරව ජනනය වන වෙනත් ශක්තිය. දැන් මේ මෝටරේ වැඩ කරනවානේ. මෝටරයක් කියලා කියන රුරු කල කැරකෙනවානේ. කැරකෙනවා කියලා කියන්නේ චාලක ශක්තිය. හරිද? කැරකෙනවා නම් චාලක ශක්තිය. ඊට අමතරව ජනනය වෙන වෙනත් ශක්තියක් නම් කරන්නට කියලායි කියන්නේ. ඒ චාලක ශක්තිය අමතරව පුතේ මෝටරේ රත් වෙනවා නේද? කැරකෙනවට අමතරව මෝටරේ රත් වෙනවා නේද පුතේ? රත් වෙනවා නම් මොන ශක්තියද එතනින් හැදෙන්නේ? එහෙනම් අපිට එකක් ගන්න පුළුවන් තාප ශක්තිය හැදෙනවා. හරි? තාප ශක්තිය හැදෙනවා. හරි? තාප ශක්තිය හැදෙනවා. ඊට අමතරව මොනවද හැදෙන්නේ? ඒත් එක්කම සද්දයක් එනවනේ සද්දයක් එනවනේ. හරි? සද්දයක් එනවනම් මොන ශක්තියද එතන තියෙන්නේ? ධ්වනි ශක්තිය හැදෙනවා. මේ මගෙත් එක්ක පැහැදිලිව සම්බන්ධ වෙන්නේ මේ කතා කරලා කියන්නේ මේ කතා කරලා කියන්න නැත්නම් මැසේජ් එකක් ටක් ගාලා දාන්න රයිට්. ධ්වනි ශක්තිය සක්‍රීයව සහභාගී වෙන්න පුතේ. එතකොට තමයි මේකේ උපරිම ප්‍රයෝජනෙ ඔබට ලැබෙන්නේ. පැහැදිලිද කියන එක? සක්‍රීයව මේකට දාගන්න. ගෑන් ළමයි පිරිමි ළමයි කිසි බාධාවක් නැහැ. දැන් ඉතින් පුතේ විභාග ළඟයි. විභාගයට ඔබලා ඔක්කොම එකට තමයි ලියන්න වෙන්නේ. හරි. එතකොට කතා කරලා උත්තරේ කියන්න ටක් ගාලා. හරි. එතකොට ඒකේ B කොටසත් හරි. හරි නේද පුතේ උත්තරේ? හෑන්ඩ්ස් අප් එකක් දෙන්න ඒක හරියට කරගත්ත කට්ටිය. right good මම එනනම් දැන් මේක ඔයාලා ලියා ගන්න ඇති හරි ලියා ගන්න ඇති නැත්නම් මේකත් මම මේ වීඩියෝ එකක් දාන්නම් මම මේකට හැබැයි වෙලාවක් තමයි දාලා තින්නේ මේ වෙලාවට පස්සේ අයින් කරනවා ඒක නිසා මතකතු ඒ අදාළ වෙලාව තුල මේක ගන්න ඊළඟ ප්‍රශ්නෙත් මම ඔන්න කරන්න යන්නේ හරි ටක්කලා මගෙත් එකම වැඩේ කරන් යන්න දැන් ඔයාලා පුංචි ළමයි නෙමෙයි දැන් ලොකු උයි බලමු එහෙනම් ඒකත් කරන්න
විදුලි පන්දම් බල්බයක පිරිවිතර ලෙස සර් පිරිවිතර කියන්නේ මොනවද කියලා මයින් අහන්න එපා. පිරිවිතර කියලා කියන්නේ ඒකේ වැලියුස් ටික විදිහට මෙන්න මේවා දාලා තියෙනවා. එකේ ගහලා තිනවනේ සාමාන්‍ය බල්බ් එකක ගහලා තිනවා right 2.5 V කියලා ගහලා තියෙනවා. ඊළඟට 0.3යි ඇම්පියර් කියලා ගහලා තියෙනවා. ඔය ඇවිල්ලා 0.25 V කියලා කියන්නේ පුතේ මේක හොඳටම හරියටම ක්‍රියාත්මක වෙනකොට මේකේ තියෙන වෝල්ටේජ් එක තමයි මේ දීලා තියෙන්නේ. නිවැරදිවම හරි ගානට මේක ක්‍රියාත්මක වෙනකොට උපරිම වෝල්ටේජ් එක මෙච්චරයි. සහ මේකේ හරියට මේ විදිහටම ක්‍රියාත්මක වෙනකොට මේක හරහා කොච්චර කරන්ට් එකක් යනවද? අයි මෙච්චරයි කියලා තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක හරියට නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න 0.2.5ක වෝල්ටේජ් එකකුයි 0.3ක කරන්ට් එකකුයි ඕන. ඊට වඩා අඩු කරන්ට් එකකිනුත් වැඩ කරයි හැබැයි ඩිම් වෙයි. ඊට වඩා අඩු වෝල්ටේජ් එකකිනුත් වැඩ කරයි හැබැයි ඩිම් වෙයි. ඊට වඩා වැඩි වෝල්ටේජ් එකක් දුන්නොත් බල්බ් එක පිච්චෙයි. ඊට වඩා වැඩි කරන්ට් එකක් දුන්නොත් බල්බ් එක පිච්චෙයි. තේරෙනවනේ කියන එකනේ. ඒතර මෙන්න මේ විදිහට මේකේ තියෙන වැලියුස් ටික තමයි මේ දීලා තියෙන්නේ. හරි. මෙම බල්බේ ක්ෂමතාවය කීයද කියලා අහනවා. ඔන්න මේ බල්බ් එකේ ක්ෂමතාවය අහනවා දරුවනේ. ඔන්න මම මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ ලියන්න යන්නේ. ක්ෂමතාවය කියන්නේ P නේ. හරි. P සමානයි VI. ඒක තමයි සූත්‍රය. P සමානයි VI. හරි. එහෙනම් P හොයන්න තියෙන්නේ දෙයිනේ හරි ලේසි. V ඇවිදින් කීයද? 2.5 වෝල්ට්. I ඇවිදින් කීයද? 0.3යි ඇම්පියර්. හරිද? 0.3යි ඇම්පියර්. එහෙනම් දැන් මේකෙන් වැඩි කරන්න අයියෝ මොකද්ද මේකේ නේද? 2.5 ඒවා 3ක් කීයද? 7.5යිනේ. 7.5 0.3න් වැඩි කරාම ඒ කියන්නේ 0.75ක් ආවද බලන්න ඔබට. වොට් වලින් තමයි මේක එන්නේ. බලන්න මේ උත්තරේ ආවද කියලා. මේ උත්තරේ ආපු අය hands up එකක් දෙන්න. yes very good. ඔන්න අවදරුවෙක් කියලා දෙන උත්තරේ. very good නියමයි right. ඒතර මේ විදියට හරි 0.75ක වොට් ගානක් අපිට එනවා. පැහැදිලිව hands up එකක් දෙන්න පුතේ. right very good නියමයි. ඒ හරි. මේවා එනවා බහුවර්ණ වලට මේ වගේ ප්‍රශ්න right. බල්බයේ ආලෝකය පිටවීමේ කාර්යක්ෂමතාවය 142 කිලෝ right. ආලෝකය පිටවීමේ කාර්යක්ෂමතාවය 142යි. මේ කියන්නේ තේරුම තමයි දැන් බල්බ් එකට 100ක ශක්තියක් ලැබුණොත් ජූල් ඔන්න මම මේ කියන එක තේරුම් ගන්න right. 100ක ශක්තියක් ලැබුණොත් දරුවෝ ඒ 100න් ජූල් 42ක තමයි මෙයා ආලෝකය පිට කරන්නේ. මෙයා ආලෝකය පිට කරන්නේ 142යි right. ඉතින් දෙයියනේ තව ඉතුරු කීයද? තව ඉතුරු කොච්චරක් තියෙනවද? 100න් 42ක් ගියාම කීයද? 48යි නේ. හරි 48ක් තියෙනවා. එතකොට මේ 48 මොකටද වැය වෙන්නේ? 42ක් වැය වෙන්නේ ආලෝකයට නම් ඉතින් ඉතුරු ටික වේස්ට් වෙනවනේ. මොනවා විදිහට සාමාන්‍යයෙන් බල්බ් එකකින් වේස්ට් වෙන්නේ? බල්බ් එකකින් සාමාන්‍යයෙන් තාපය අපත යන්නේ මොන ක්‍රමයකටද පුතේ? ඇයි දෙන්නේ රත් වෙනවනේ හුටු ගාලා රත් වෙනවනේ. තාපය තමයි ප්‍රධාන වශයෙන්ම යන්නේ. තාප ශක්තිය විදිහට මේ 48 මොකද වෙන්නේ? අපත යනවා. මෙහෙම අපත යන බල්බ් මොනවද? ඔයාලා දැකලා තියෙනවනේ ගෙඩි බල්බ් කියලා අපි කියන්නේ right. ගෙඩි බල්බ් කියලා කියන්නේ. ගෙඩි බල්බ් ෆිලමන්ට් බල්බ් තියෙන්නේ. මේ ෆිලමන්ට් බල්බ් වලින් තමයි මේ වැඩේ වෙන්නේ. සාමාන්‍යයෙන් තාපයේ විදිහට වැඩි ප්‍රමාණයක් අපත යනවා. වැඩිපුර තාපයක් අපත යනවා. ආලෝකයෙන් මෙච්චරයි. එහෙනම් මේ ඉතුරු මේක අහන්නේ ඉතිරි ශක්තිය කුමන ආකාරයකට පරිවර්තනය වේද කියලා තමයි අහන්නේ. එහෙනම් ඔබට ලියන්න තියෙන්නේ හරිම සරලයි. ඉතිරි ශක්තිය තාපය ලෙසට නේද? තාපය බවට පරිවර්තනය වේ. තාපය බවට
පරිවර්තනය වේ. පැහැදිලිද දරුවනේ? තේරුණා අය hands up එකක් දෙන්න බලන්න. මේක තේරිච්ච අය hands up එකක් දෙන්න පුතේ. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ කොච්චරක් ඇත්තටම අපිට ප්‍රයෝජනවත් කීයක්ද කියලානේ මේකෙන් කියන්නේ නේ. දැන් නිකන් කල්පනා කරන්න. ඔයාලා වැය කරන නේද? ක්ලාස් ෆීස් දෙනවනේ, ඒ වගේ දේවල් වලින් නේද? ඔයාලා වැය කරනවනේ සල්ලියක්, මුදලක් වැය කරනවනේ. ඒ වැය කරන මුදලට 100%ක්ම ඔයාලා ඉගෙන ගන්න කට්ටිය සමහර කට්ටිය ක්ලාස් ෆීස් දීලා ඔය ක්ලාස් එන්නේ නැතුව ඉන්නවා. එතකොට ඉතින් ඒක අපිට කරන්න දෙයක් නැහැ නේ, ගුරුවරයාට කරන්න දෙයක් නැහැ ඒක නේද? ඔබ ඇවිල්ලා ක්ලාස් ෆීස් එක ගෙවුවා නම් ඒකට අදාළව 100%ක් ඒ කාර්යක්ෂමතාවය ලබා ගන්න ඕන. හරි. ඒ හරියට නේද? ගුරුවරයාගේ පැත්තෙන් අඩුපාඩු වෙන්න පුළුවන්. ගුරුවරයාගේ පැත්තෙන් අඩුපාඩු දෙනවා ගුරුවරයාට කතා කරලා කියන්න මෙහෙමයි සර් මේ ක්ලාස් එක ඉන්නේ කියලා කියන්න. රයිට්. නමුත් ඔබ දැනගන්න ඕන ගුරුවරයා පන්තිය කරන වෙලාවට උපරිම නේද 100%ක කාර්යයක් 100%ම බැරි වෙන්න පුළුවන්. අදුම 90ක් 95ක්වත් නේද? ඉන්න දැනගන්න ඕන. හරි. මම හිතනවා ඒක ගැටලුවක් නැති වෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. හරි. බලමු අපි ඊළඟ ප්‍රශ්නෙට. ඒ අතරේ ඔය ආයසරයක් නේද සමීකරණ ඔන්න පළවෙනි සමීකරණය මොකද්ද? p සමානයි vi. හරි. ඔය ආදී වශයෙන් තියෙන සමීකරණ ටික තමයි අපි සමීකරණ ටික මතක තියාගත්තාම තමයි මේ පාඩම හතරම කරන්න පුළුවන් වෙන්නේ. හරි. මේ සමීකරණ ටික කටපාඩම් වෙන්න ඕනේ. p සමානයි vi. හරි. e සමානයි vit. හරි. ඔය වගේ විදිහට අපිට මතක තියාගන්න වෙනවා ඔය ටික. right. හරි. මම දැන් මේ ඉතුරු ප්‍රශ්න ටිකක් දාගන්න. හරි. මේක නිකන් මහා ප්‍රශ්න ගොඩක් ප්‍රශ්න ආකාරයක් වගේ වුණාට මේවා ලොකු දේවල් නෙවෙයි. චූටි ප්‍රශ්න තියෙනවා. සමහර විට මේ වෙනකොට ඔයාලා මේ ප්‍රශ්න දැනට කරලත් ඇති. හරි. ඔයාලා මේ ප්‍රශ්න දැනට ඉස්කෝලේදී එහෙම මේ පාඩම කරලා තියෙනවද දන්නේ නැහැ. කරලත් ඇති. එහෙනම් බලමු අපි ඊළඟ ප්‍රශ්න ටිකට උත්තර ලියා ගන්න. හරි. හරි. බලමු අපි ඊළඟ ප්‍රශ්න ටිකට උත්තර ලියා ගන්න. මෝටර් රථයක ප්‍රධාන ලාම්පු දෙක වොට් 25 බැගින් බල්බ දෙකකින් යුක්තය. right. right. මෙතන ගානක් හදන්න තියෙන නිසා මම මේක මේ ගාන විතරක් මෙතනට ගන්නම් ඉතුරු ගණන් ටික අයින් කරන්නම්. හරි. මේක ගානක් තනි ගානක් නේ ලොකු ගානක් වෙන නිසා right. ගණනය කිරීම ටිකක් වෙන නිසා මට ඒක ඔයාලට පැහැදිලි කරන්න right. ප්‍රධාන ලාම්පු දෙක වොට් 50 බැගින් යුක්ත බල්බ දෙකක්ලු තියෙනවා. මේ එකක් තියෙනවා වොට් 50ක බල්බ් එකක් අනිත් එකත් පුතේ වොට් 50ක බල්බ් එක. මම මේ බල්බ් දෙක දැම්මා මෙහෙම right. එහි පිටුපස 10 වොට් බල්බ යොදා ඇති ලාම්පු දෙකකි. ඒ වගේම පිටිපස්ස සහ තියෙනවලු තව 10 වොට් දාපු බල්බ් දෙකකුත් තියෙනවා. ලාම්පු කියලා කියන්නේ මේ බල්බ් වලට හොඳේ 10 වොට් බල්බ් දෙකකුත් පිටිපස්සේ ලැම්ප් එකේ තියෙනවා. හරි. ඒතර 50 ඒවා දෙකයි 10 ඒවා දෙකයි. මේ බල්බ් ඔක්කොම හරි පැය භාගයක් දැල්වලා තියෙනවලු. හරි. මෙයත් පැය භාගයක් දැල්වලා තියෙනවලු. හරි. මෙයත් පැය භාගයක් පත්තු කරලා තියෙනවලු. හරි. මෙයත් පැය භාගයක් පත්තු කරලා තියෙනවලු. මෙයත් පැය භාගයක් පත්තු කරලා තියෙනවලු. හරි. මම මේ කරන වැඩේ මම මේ වගුවක් වගේ ගන්න නේද ගහන්න බලන්න. හරි. වැය වෙන විද්‍යුත් ශක්තිය සොයන්න කියලා කියනවා. ඉතින් මෙතනදී විද්‍යුත් ශක්තිය අපිට වොට් මේක ඕනනම් මේ කිලෝවොට් පැය වලින් යුනිට් වලින් හොයන්න පුළුවන් නේ. හැබැයි මේ මෝටර් රථයක යුනිට් වලින් හොයන එක තේරුමක් නැහැ. කමන්නේ අපි දෙවිදියටම හොයමු right. දෙවිදියටම හොයමු. ඔබට මතකද දන්නේ නැහැ වීඩියෝ එකේ කියලා තිබුණා. හරි. විද්‍යුත් ශක්තිය හරි. විද්‍යුත් ශක්තිය හොයන ක්‍රම දෙකක් තියෙනවා. හරි. කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය හොයන්න පුළුවන්. අපි යුනිට් කියලා කියන්නේ. කිලෝවොට් පැය වලින් විද්‍යුත් ශක්තිය හොයන සූත්‍රය තමයි මොකද්ද පුතේ? pH බෙදීම 1000 කියලා මම කියලා දීලා තිබුණා ඒ වීඩියෝ එක. මම හිතන්නේ මට තුන්වෙනි වීඩියෝ එකේද දන්නේ නැහැ right. තුන්වෙනි එකේද පළවෙනි එකේද දන්නේ නැහැ right. විද්‍යුත් ශක්තිය
හොයන සූත්‍රය තමයි pH බෙදීම 1000. P වෙනුවට අපි ගන්න පුතේ එයාගේ ක්ෂමතාවය වොට් වලින් ගන්න ගාන. H වෙනුවට ගන්න එයාගේ පැය ගාන සහ එයාව බෙදනවා 1000න්. මෙතනදී යුනිට් වලින් තමයි උත්තරේ. එහෙම නැත්නම් කිලෝවොට් පැය වලින් තමයි උත්තරේ එන්නේ. එතකොට pH ඒ කියන්නේ මෙයාගේ P ඇවිල්ලා 50යිනේ. පැය ගාන භාගය 50යි පැය ගාන භාගය 10යි පැය ගාන භාගය 10යි පැය ගාන භාගය පැය භාගය රයිට්. එහෙනම් pH බෙදීම 1000 කියන එක කෙලින්ම මේක ආදේශ කරාම මේ දෙකටම එකම එක එන්න නිසා මම මෙහෙම හදන්නම්. PA වෙදින් කීයද 50යි H වෙදින් භාගයයි නේ භාගයයි එයාව බෙදන්න ඕන කීයෙන්ද 1000න් බෙදන්න ඕන. ඔන්න මෙතන එනවා එකක ගාන හරි එකක ගාන කීය දෙන්නේ බලන්න. එතකොට 50 භාගෙන් වැඩි කරාම 25යි 25 බෙදීම 1000 කියලා කියන්නේ 0.0.25යි මේ ඉන්නේ කිලෝවොට් පැය වලින් ඉන්නේ. හරි මේකම නේද මෙයාටත් එන්නේ. මේකම තමයි මෙයාටත් එන්නේ. ඒතකොට ඒ වගේ ඒවා දෙකක්. හරි ඊට පස්සේ මෙතන මොකක්ද දෙන්නේ? මෙතන ඇවිල්ලා නේද 10න තියෙන්නේ. හරි 10 වැඩි කරනවා පුතේ කීයෙන්ද? භාගෙන් වැඩි කරලා කීයද? 1000න් බෙදනවා. හරිද? 10 භාගෙන් වැඩි කරාම 5යිනේ. 5 බෙදීම 10යි කියලා කියන්නේ 0.0.05. ඒ වගේ මේක නැහැ පැත්තේ තියෙන තැන ඒ වගේ එකක් දෙකයි නේද? එහෙනම් මුළු ශක්තිය සමානයි. හරිද? ඔන්න බලන්න 0.0.25 එව්වා කීයක්ද දරුවෝ? දෙකක්. හොඳේ ධන 0.0.05 එව්වා දෙකකට එකතු කරනවා. මේක එන්නේ කිලෝවොට් පැය වලින් තමයි ඒ අන්තිම උත්තරේ එන්නේ. කිලෝවොට් පැය වලින් යුනිට් වලින් එන්නේ. හරිද? දැන් 0.025 දෙකක් ඇවිල්ලා ගියද 0.5යි නේද? නෑ 0.05යි. ධන මෙතන කීය දෙන්නේ 0.01 නේද? මේක ඉතින් යන සුළු කිරීම හොඳේ. දැන් නම් මෙන්න මේ දෙන්න එකතු කරාම කීය දෙන්නේ පුතේ 0.06යි කියලා ඔබට උත්තරයක් එනවා. කිලෝවොට් පැය වලින්. පැහැදිලිද කිව්ව එක? පැහැදිලිද මේ ඒකක දාන විදිය ගැන තමයි ඔයාලට ගැටලුවක් ඇත්තේ. හරි. දකින්න මොකක්ද කේස් එක? හරි උත්තරයක් කියලා දෙනවා. කවුද බලමු මේ මේක තේරුණු කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ. මේ අපි හෙව්වේ කිලෝවොට් පැය වලින් යුනිට් වලින් මේ හෙව්වේ. හරිද? ගැටලුවක් තියෙනවද මේක හදපු විදිය ගැන? මේක ගැටලුවක් තියෙනවා නම් මේක හදපු විදිය ගැන දැන් මේ වීඩියෝ එක මම දානවා. නමුත් ඊට කලින් වගේ අනෙක් වීඩියෝස් ටිකේ මේවායි ගණන් හදන විදිය ගැන වෙනම කියලා තිනවා. ඒ තියරි කොටස් ටික බලන්න. මම ආයෙසරයක් මේකට එන්න වෙනවා. right? මේක ජූල් වලින් හොයන්නත් පුළුවන් අපිට. හරි? දැන් මම මේක ජූල් වලින් හොයලා පෙන්නන්නද? දැන් මේක තේරුණා නේද? මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. හරි? ලියාගත්තට කමන්නේ නැහැ. මම දැන් මකනවා හැබැයි. ලියාගත්තට කමන්නේ මම දැන් හැබැයි මේක මකනවා. මම දැන් මේක ජූල් වලින් හොයන්න යන්නේ. ජූල් වලින් හොයනකොට ශක්තිය හොයන සූත්‍රය තමයි පුතේ. හරි? E සමානයි PT. E හොයන්නේ PT කින්. P වැඩි කිරීම T කින්. මෙතනදී T අපි දාන්න ඕන තප්පර වලින්. අන්න ඒකයි කේස් එක. හොඳේ T දාන්න ඕන තප්පර වලින්. එතකොට එක අර 50 වෝල්ට් බල්බ් එකකින් යන ශක්තිය හොයන්න මොකද කරන්නේ? මම ඒකට E1 කියලා දාන්නම්කෝ. E1 සමානයි වෝට් 50 නම් 50ම තමයි අවුලක් නැහැ. හරි? 50යි වෝට් කියලා කියන්නේ JS නේ එකනේ. ඒක වැඩි කරනවා පැය භාගය කියලා කියනකොට ඒක තප්පර කරන්න ඕන. දැන් ඔන්න ඒකයි කේස් එක. දැන් මේක තප්පර කරන්න ඕන. හරිද? දැන් මේ පැය භාගය කියන එක තප්පර කරන්න ඕන. ඒතර මේ භාගය කියන එක
තප්පර කරනකොට 3600 නේද වැඩි කරන්න ඕනේ. තප්පර කරන්න 3600න් වැඩි කරන්න ඕනේ. දැන් මොකද වෙන්නේ දරුවනේ? මෙන්න මෙතන මේ S ඍණයකට මේ S මොකද වෙන්නේ? කැපිලා යනවා. එතකොට මේ 3600 භාගෙන් දෙපුණාම මොකද වෙන්නේ? 1800යි නේ. ඒ කියන්නේ ඔන්න මෙතනින් එනවා 50 උඩ කිරීම 1800යි ජූල් කියලා එනවා. හරි මේක සුළු කරාම කීයක් වෙනවද බලන්න පුතේ. ටක් ගාලා මට මේ 50 1800 ගුණ කළා කියනවනම් උත්තරේ කීයද කියන්නේ? කීය දෙන්නේ? 50 1800 ගුණ කරන්න කීයද? 50 කියලා කියන්නේ 100 බෙදීම දෙකනේ. මේක දෙකෙන් වැඩි කරලා 100න් වැඩි මේ දෙකෙන් බෙදලා 100න් වැඩි කරන්න. 90000ක් දාවේ බලන්න. 90000ක් එන්න ඕනේ නේද? හරි. 90000ක් එන්න ඕනේ. හරිද? 90000ක් එන්න ඕන දරුවනේ ජූල් වලින් මේ ඇවිල්ලා එක බල්බ් එකක් එක 50 වෝල්ට් බල්බ් එකක ශක්තිය. හොඳේ. ඒ වගේ ඒවා දෙකක් තියෙනවනේ. හරි. ඒ වගේම එක 10 වෝල්ට් එකක් හොයලිමුද මම ඒකට E2 කියලා කියන්නම්. ඒකෙත් මොකද කරන්න තියෙන්නේ 10යි වෝල්ට් නේ තියෙන්නේ. 10යි වෝල්ට් එහෙනම් 10යි J ශ්‍රිණයක වැඩි කිරීම ඒකත් භාගය වැඩි කිරීම 3600. හරි නැවත සැරයක් එතනත් තරකම තමයි වෙන්නේ භාගයෙන් වැඩි කරනවා කියලා කියන්නේ. හරි මෙතන 10 වැඩි කිරීම 1800 නේ. එතන කීය දෙන්නේ එතකොට 18000 නේද? 18000 ජූල් කියලා එනවා මෙතන එන ශක්තිය ජූල් වලින්. හරිද? දැන් එතකොට දැන් මේ ඇවිල්ලා එක බල්බ් එකනේ. දැන් එන මුළු ශක්තිය හොයන්න මොකද කරන්න ඕන? හරි? very good. හරි. මේ මුළු ශක්තිය හොයන්න මේ 90000 දෙකින් වැඩි කරන්න ඕන. 18000 දෙකින් වැඩි කරන්න ඕන. ඊට පස්සේ මේ දෙක මොකද කරන්න ඕන? එකතු කරන්න ඕන. 90000 දෙක දාන වරක් දෙක දාන 18000 වරක් දෙක කියලා එන්න ඕන. ඊට පස්සේ ජූල් වලින් මහ ලොකු ශක්තියක් එනවා. එහෙනම් අධික ශක්තියක් එනවා. හරි. ඒකත් හදලා පෙන්නන්නම්කෝ. හරි. ඒකත් හදලා පෙන්නන්නම්කෝ ඉතින් ඔයාලට. ඒකත් හදලා පෙන්නන්නම්. හරි. මේ ඉතින් ගණන් හදන එක චුට්ටක් නේද? එහෙනම් මුළු ශක්තිය සමානයි දරුවනේ. හරි. 90000 තියෙනවනේ. 90000 වරක් 2 එකතු කරන්න ඕන කීයද? 18000 වරක් 2. ඒක වගේ බල්බ් දෙකක් තියෙනවනේ. ජූල් වලින් මේ ඔක්කොම එන්නේ. හරිද? එතකොට 90000 ඒවා දෙකක් එනවා 180යි කියන්නේ 180000ක් එනවානේ. ධන 18000 ඒවා දෙකක් කීයක් එනවද? 36000ක් එනවා. දැන් ඒතර මේක එකතු කරාම කීයක් එනවද? 0.3 නම් 0.3යි. හරිද? 6යි 8යි 3යි 9000 11යි නේ. එක දානවා එතනට 2,16,000ක් ජූල් ආවද බලන්න ඔයාලට. මේක අපිට කෙටියෙන් ඕනනම් ලියන්න පුළුවන් 216යි කිලෝ ජූල් කියලා ලියන්නත් පුළුවන්. බලන්න මෙහෙම ආවද කියලා පුතේ. very good. උත්තරය අරන් තියෙනවා. හරි. ඔන්න මට දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. එයාලා නම් ඔන්න ඒ වුණා උත්තර ටික ටක ටක් දාලා. හරි. ඔයාලත් හදන්න දාන්න උත්තරයට කියලා. හදන්න දාන්න. හරි. එතකොට දැන් ඔන්න කිලෝ ජූල් වලින් 216ක් ආවා. යුනිට් වලින් ආපු ගාන මට මතක නැහැ. අපි ඉස්සෙල්ලා හදපු ගානක් තියෙනවානේ. එතකොට මේ විදිහට තමයි මේ ප්‍රශ්නේ හදන්නේ. මේ ගණනට පිවිසෙන විදිහ තේරුණු කට්ටිය hands up එකක් දෙන්න බලන්න. ගානක් තේරුණා, පිවිසෙන විදිහක් තේරුණා. හරි. සර් මේ ටික තියරි ටික බලාගත්තා නම් හරියයි කියලා හිතන නේද? හිතෙන්න ඕනේ right? මේ ගාන නම් හදන්න ලේසියි සර්. මේකට මේ තියරි බලාගත්තා නම් හරිනේ. සමීකරණ බලාගත්තා නම් හරිනේ. අයියෝ මට වීඩියෝ එක හරියට බලන්න බැරි වුණානේ. හරි. ඒකෙන්නේ මේ වැඩේ උනේ කියලා ඒක තේරුම් ගන්න ඕනේ. හරි.
එතකොට අපි එහෙනම් යන් ඊළඟ ගානට එහෙනම් ඔන්න දරුවනේ අපි යනවා එහෙනම් ඊළඟ ගානට මෝටර් බයිසිකල් එක කේස් එකක් තියෙනවා. මෝටර් බයිසිකල් එක සීන් එකක් තියෙන්නේ. මෝටර් බයිසිකල් එක හරි සෝරි වෝල්ට් 12ක මෝටර් බයිසිකල් බල්බ් එකක් තියෙනවා. බල්බ් එකක් තියෙනවලු. ඒකේ වෝල්ට් ගාන කීයද පුතේ? වෝල්ට් 12යි. හරි. ඒ කියන්නේ V යගේ දීලා තින්නයි. V වෝල්ට් 12යි. හරි. ඉතින් ඕකේ හරි වෝල්ටේජ් එකෙන් පත් වෙනකොට ඇම්පියර් දෙකක් ගලාගෙන යනවලු. ඒ කියන්නේ මේක හරහා ගලන ධාරාව කියලාද පුතේ ඇම්පියර් 2යි. හරි. මේ බල්බ් එක මිනිත්තු 15ක් පත්තු කරනවලු. අප්පච්චෝ. මේ මිනිත්තු 15ක්. ඒ කියන්නේ t සමානයි 15 minutes. මිනිත්තු 15ක් මේක පත්තු කරනවලු. හරි. මිනිත්තු 15ක් පත්තු කරනකොට වැය වෙන විද්‍යුත් ශක්තිය අහනවා. ඔබට මතකද මම සූත්‍රයක් කියලා දුන්නා E සමානයි VIT කියලා. අර E සමානයි PT කියන එකෙන් තමයි ගත්තේ ඒක. හරිද? E සමානයි PT කියන එකෙන් හරිද? මතකද P සමානයි VI නේ. P කියන්නේ VI නේ. හරි. ඉතින් මේ P කියන දැන වෙනුවට VI ව ඔබනවා. P කියන තැනට මොකද කරන්නේ? VI ව ඔබවුවාම අපිට එනවා සූත්‍රයක් දරුවනේ E සමානයි මොකද්ද? VIP කියලා. දැන් එහෙනම් අපි ඔකට ආදේශ කරලා ගාන හඳුන් බලන්න. ඔන්න එනවා E සමානයි. හරිද? වෝල්ටේජ් එක කීයද? වෝල්ට් 12යි. හරිද? I ඇවිදින් කීයද? ඇම්පියර් 2යි. හරියටම ඇම්පියර් වලින් හිම ආදේශ කරන්න ඕන, right? T දාන්න ඕන තප්පර වලින්. අන්න ඒකයි කේස් එක. දැන් මේකේ කාලය දාන්න ඕන තප්පර කරලා. හොඳේ මිනිත් වලින් දාලා බෑ. ඔන්න උත්තරේ හද ලෙවල් එකේ මේ වෙනකොට. right? ඔව්. එතකොට අපි T මිනිත්තු 15 කියන එක තප්පර කරන්න දරුවෝ මිනිත්තුවකට තප්පර 60යි නේ. 60න් ගුණ කරලා හිටින්න ඕනේ. ඔන්න දැන් වැඩේ කොට. දැන් ඉතින් මේක මේ එකක වලින් ආදේශ කරාම ජූල් වලින් උත්තරේ එනවා. දැන් උත්තරේ ගන්න අපි සුළු කරලායිමකෝ බලන්න. 12 වරක් 2 වරක් 15 වරක් 60. ඉතින් දැන් ඔබට මේක සුළු කර ගැනීමේ ආබාධයක් නැත්තම් 12 වරක් 2 24යි ප්‍රශ්නයක් නෑ. 15 වරක් 6 90යි නේ 900ක් කොහොමද එතකොට එන්නේ? හරි 6 වරක් 5 900යි. 900 24ක් කීයද බලන්න. 900 24ක් 9 වරක් 4 36යි 3ක් ඉතිරි 9 වරක් 2 18යි 19යි 20යි 21යි 216යි 2.2යි ජූල් කියලා අපිට උත්තරයක් එනවා. මේක අපිට ඕනනම් කිලෝ ජූල් කියලා ලියන්න පුළුවන් පුතේ. 1000න් බෙදලානේ 21.6යි කිලෝ ජූල්. මේක 1000න් නොබෙදා ලිව්වත් කමක් නැහැ. ඒක නිකන් මෙහෙම අහන්න නිසා. නමුත් එයාලා ප්‍රශ්නේදීම ඇහුවොත් එහෙම කිලෝ ජූල් වලින් සොයන්න කියලා කිව්වොත් එහෙම ඔබට අවසාන ලකුණට තමයි උත්තරේ හම්බෙන්නේ. අන්න මේ අවසාන ලකුණට තමයි උත්තරේට තමයි ලකුණ හම්බෙන්නේ. අවසාන උත්තරේට තමයි ලකුණ හම්බ වෙන්නේ. මේ දෙකම හරි. පැහැදිලි කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ. right හරි. ඊළඟ ප්‍රශ්නයක් අපි ගෘහ විද්‍යුත් පරිපථයේ එක මම මෙතන විතර නිකන් කියන්නම්. නිවැසියන්ගේ ආරක්ෂාවට යොදා ඇති උපකරණ දෙකක් නම් කරන්න කියලා. මේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට සාමාන්‍ය මේ මනුස්සුන්ගේ ආරක්ෂාවට යොදලා තියෙන උපක්‍රම දෙකක් තමයි එකක් ටිප් ස්විච් එක. අපි කියන පැන්නුම් ස්විච් එක කියලා. ටිප් ස්විච් එකේදී මිනිස්සුන්ගේ ආරක්ෂාව තමයි තියෙන්නේ පුතේ. හරි. ඊට පස්සේ අනිත් එක තමයි ටිප් ස්විච් එක ගත්ත හැකි. තව
මොකක්ද අතීතා සෝරි මේක ගන්න ප්‍රධාන ස්විච් එක මේන් ස්විච් එකෙන් කෙලින්ම ඕෆ් කරාම කෙලින්ම ආර් වෙයි රයිට් මේ බේකර් එහෙම ගන්න බෑ හරි ඒතර අපිට ඒක ඕනනම් මේ නේද නෝට් එක බලමු මේකෙදි මොකක්ද තියෙන්නේ කියලා මේ ටියුට් එක ඔයාලට මම දාලා තියෙනවා මේ ගෲප් එකේ මේ ටිප් ස්විච් එක ගැන විස්තරේ ඒක මිනිස්සුන්ගේ ආරක්ෂාවට තමයි තියෙන්නේ හරි අපි බලාගෙන යමු මෙන්න මේ නෝට් එකේ තියෙන කීපයක් තව කීපයක් මට ඔයාලට කතා කරන්නත් වෙන වෙනමයි කතා කරනවා අපි මෙන්න මෙතන අමිති පරිපතයක ආරක්ෂාවට පූර්වෝපායම් දෙකක් තියෙනවා ශේෂ ධාරා පරිපත විදිනේ කියලා කියන අර ටිප් ස්විච් එක IMCP විලායත කියන එක මෙතන හිස්තන් පොඩ ලියන්න තමයි තියෙනවා right මේ රචනා ප්‍රශ්නේ වල බලලා ලියන්න පුළුවන් මම මේකේ තව කාරණයක් කියලා දෙන්නම් මේ අතරේ මට කියන්න මෙන්න මේක මම මේක මම හිතන්නේ දාලා තිබුණේ නැහැ ඔයාලා අහලා තියෙනවද දෙමං ස්විච් කියලා જાතියක් two way switch කියලා જાතියක් තියෙනවා දෙමං ස්විච් හරි ඔන්න අහගන්න මේ කාරණේ right මේක තියරි කොටස මම අර වීඩියෝ වලින් ආවරණය කරමු නැති කොටසක් හරි දෙමං ස්විච් two way switch කියලා જાතියක් තියෙනවා මේක සාමාන්‍ය මෙන්න මේ වගේ අදහස් අවස්ථාවක තමයි වුණ වෙන්නේ දැන් හිතන්න මේ වගේ පටිපෙලක් තියෙනවා හරි මම මේ කියද්දි සමහරට මතක් වෙයි right පඩිපෙළ පල්ලෙහා තියෙනවා සාලේ පඩිපෙළ උඩ තමයි මේ උඩ තට්ටුවේ තමයි ඔයාගේ කාමරේ තියෙන කියලා හිතන්නකෝ නේ ඔයාගේ ඇඳ මෙන්න මේක තියෙනවා හරි දැන් ඔයා මේ උඩ තට්ටුවේ තමයි ඉන්නේ ඉතින් දැන් ඔයා කෙරෙහි ඔයාගේ අම්මා සහ තාත්තා තියෙන අතිමහත් විශ්වාසය නිසා ඔයාට කාමරේ ඉඳන් පාඩම් කරන්න දෙන්නේ නැහැ අම්මයි අප්පච්චි වරින් පල්ලයට සාලේ ඉඳන් පාඩම් කරම අපිට පේන්න කියලා තමයි කියන්නේ එහෙම කියන කට්ටිය ඉන්නව නේද? කාමරයට වෙලා මොනවා කරනවද දන්නේ නැහැ නේ. ඒ අතිමහත් විශ්වාසය නේ ඔයා ක්‍රියේ තියෙන විශ්වාස නිසානේ. හරි. එතකොට මේ එහෙම පාඩම් කරන දැන් ඔන්න ඔයා දැන් සාලෙට වෙලා පාඩම් කර ඉන්නවා. දැන් ඔන්න රෑ 10යි. හරි. දැන් කාමරේ ලයිට් එක ඕෆ් කරලා නැතිනම් දැන් ඔය සාලේ තමයි පාඩම් කර ඉන්නේ. ඔන්න 10 මාට එකලාට ඉතින් අම්මත් දී ගන්නවා. ඒක තාත්තත් දී ගන්නවා right. සාලේ මේ එක පැත්තකට ලයිට් එක ඔෆ් කරනවා. ඔයා ගාව තියෙන මේ ලයිට් එක විතරයි ඔන් කරලා තියෙන්නේ. හරි. දැන් ඔන්න ඔයා ඉතින් පාඩම් කරලා ඉවරලා දැන් ඔන්න 12ට කිට්ටුයි. හරි 11:58ට විතරයි. 11:58ට තමයි. ඔන්න 11:59 වුණා. ඔන්න 12 වුණා. හරි. ඔරලෝසුවේ 12 කන්සම්නාද වෙලා ඌනෙක් චික් චික් ගන්න එනවා. දැන් ඔයා පාඩම් කරලා ඉවරයි.
දැන් ඔය පාඩම් කරලා ඉවරලා දැන් ඔයාට යන්න ඕන කාමරේට. කාමරේට යන්න මෙන්න මේ කාමරේ දැන් කඩු මේ පඩිපෙළත් පට්ට කලුවරයි. right? හරි කලුවර පඩිපෙළක් තියෙන. ඉතින් ඒ පඩිපෙළට අවශ්‍ය කරන මෙම ලයිට් බල්බ් එකක් දාලා තියෙනවා. කාමරේත් ලයිට් එක ඔෆ් කළා. දැන් ඔයාට මේ සාලෙත් ලයිට් එක ඔෆ් කරන්න මෙන්න මේ හරිය තමයි ස්විච් එක තියෙන්නේ. මෙහෙට ගිහලා ඔෆ් කරන්න ඕන. දැන් ඔයා උඩ තට්ටුවට යනකොට මෙන්න මෙතනින් මේ ස්විච් එක ඔෆ් කරලා ඔයා පඩිපෙළ නැගිටිනකොට ඔයාට මේ ස්විච් එක ඔෆ් කරා මුළු ගෙදරම කළුවර වෙනවා. ස්විච් එක ඔෆ් කරා මුළු ගෙදරම කළුවර වෙනවා. කමුත් කමන්නේ. මෙන්න මෙතන තියෙනවා මේ පඩිපෙළේ ස්විච් එක. පඩිපෙළේ ස්විච් එක ඔයා ඔන් කරනවා. ඔන් කරාම ගැටලුවක් නැහැ. ඔන්න දැන් මේ පඩිපෙළේ ලයිට් එක පත් වෙනවා. හරි. මේක ඕෆ් කරා. දැන් ඔන්න මේක ඕෆ් කරා. පඩිපෙළේ ලයිට් එක පත් වෙනවා. දැන් ඔයා මොකද කරන්නේ? ඔන්න පඩිපෙළේ මෙහෙම නේද? එකින් එක නැගිටින යනවා. දැන් ඔය කාමරේ පැත්තටයි. ඔන්න ටිකක් පොඩ්ඩක් පපුව ඩික් ඩික් ගන්නවා නේ රෑ මේ පාඩම් කරනකොට. ඔන්න එක පාට ටෝන් ගන්නවා. එක පාට බකුමලේ ගාලා දෙනවා. හරි. කොහොම හරි දැන් මෙහෙම කියලා දැන් ඔයා කාමරේට ගියා කියන්නකො. දැන් කාමරේට ගියාට පස්සේ දැන් මේ ලයිට් එක ඔන් කරලා. මේ ලයිට් එක ඕෆ් කරන ස්විච් එක මෙතන නැහැ කියලා හිතන්න. දැන් ස්විච් එක පල්ලෙහානේ තිබ්බේ. දැන් මොකද කරන්නේ? අර මිස්ටර් බීන් වගේ මෙතනට ඇවිල්ලා හරි ඊට පස්සේ ඔයා ගාව කැටපෝලයක් තියෙනවා. කැටපෝලෙන් ටොං ගාලා බල්බ් එකට විදිනවා පුපුරලා යන්න. එහෙමද? හරි. එහෙම කරාම ඊළඟ පාර ගලුප් බල්බ් එකක් දාන්න වෙනවා නේ. හරි. එහෙම නැත්නම් ඔයා මෙතනින් ඇවිල්ලා කාමරේට ගිහිල්ලා කාමරේ ඇදේ එහෙම හදලා ආයතනයක් පල්ලෙහාට බෑලා හරි මෙතනට ඇවිල්ලා ලයිට් එක ඕෆ් කරපු ගමන් හරි ලයිට් එක ඕෆ් කරලා දුවගෙන යන ඩෝංගල ඇඳලා පයින්. ඒවත් බෑනේ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවල මේ වගේ පඩිපෙල් වගේ තැන්වලදී හරි එකම උපකරණයක් තැන් දෙකකින් පාලනය කරන විදිහට ස්විච් තියෙනවා දැකලා තියෙනවද ඔයාලා? ඔයාලගේ ගෙවල් වල පඩිපෙළ වල මේව ඇති. පඩිපෙළක් තියෙනවා නම් අනිවාර්යෙන් ස්ටෑකේස් වල මේව දානවාමයි. ස්ටෑකේස් එකේ බින්දු උඩින් ස්විච් එකක් දානවා පල්ලෙහෙන් ස්විච් එකක් දානවා මේ දෙකෙන්ම මේක මොකද වෙන්නේ? පාලනය වෙන විදියට. අතුස්සන්න මෙන්න මෙහෙම එකම බල්බ් එක පාලනය කරන්න ස්විච් දෙකක් තියෙන ගෙවල් වල ඉන්න අය තමන්ගේ ගෙදර ඔය වගේ පඩිපෙළ වගේ තැන් වල තමයි ගොඩක් ඕක තියෙන්නේ. එකම බල්බ් එක තැන් දෙකකින් පාලනය කරන්න පුළුවන් උඩිනුයි පල්ලෙහායි. නැද්ද එහෙම කවුරු? ඒ කායිවත් නැද්ද එහෙම ගෙවල් වල? පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේ එහෙම තියෙනවනම්. තියෙනවා. අපේ ගෙදරත් තියෙන එක. හරි. උඩහිනුයි පල්ලෙහායිනුයි දෙකෙන්ම ඔන් ඕෆ් කරන්න පුළුවන් ස්විච් දෙකක් තියෙනවා. ඒතකොට මෙතනින් ඔන් කරගෙන ගිහිල්ලා හරි මෙතනින් ඕෆ් කරගන්න පුළුවන්. කොහොමද එතකොට එහෙම හදන්නේ සර්කිට් එක? එහෙම වයරින් කරන්නේ කොහොමද සර්කිට් එක? මෙන්න මේ වගේ ස්විච් වලට තමයි දෙමන් ස්විච් කියලා කියන්නේ. කොහොම දෙමන් ස්විච් එකක් වයරින් කරන විදිහ තමයි මම දැන් මේ කියලා දෙන්න යන්නේ. තේරුණාද කියන එක? ඔන්න පුතේ දෙමන් ස්විච් එකක් වයරින් කරන විදිහ කියලා දෙන්න යනකොට මට මම මේ රූපේ චුට්ටක් ඔන්න මේ වැඩි කතන්දර නැතුව මේ අවශ්‍ය පඩිපෙළ විතරක් ලොකුවට චුට්ටක් ඇඳ ගන්න. හරි. ලොකු උඩ පඩිපෙළ විතරක් මම ඇඳ ගන්න. හරි. මෙන්න දින පඩිපෙළ හරි දැන් මෙන්න මෙතන මම මේ මම ස්විච් එකේ මකලා දාන්නම් හරි දැන් පුතේ මෙන්න මෙතන තමයි බල්බ් එක තියෙන්නේ මේ බල්බ් එක මෙතන තියෙනවා දැන් මේ බල්බ් එකට සප්ලයි දෙකක් එන්න ඕනේ ලයිව් එකකුයි නියුට්‍රල් එකකුයි දෙකක් එන්න ඕනේ සජීව රැහැන සහ අජීව රැහැන බලමු කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා ඔන්න මේකට එක එන්න ඕන එක ලයින් එකක් මේක අනික් ලයින් එක මේක හරි එක ලයින් එකක් මේක අනික් ලයින් එක මේක හරි එතකොට මෙන්න මේකට එක ලයින් එකක් මෙහෙම දිගටම එනවා ප්‍රශ්නයක් නෑ හරි අනික් ලයින් එක එන්නේ මෙන්න මෙහෙන් තමයි සප්ලයි එක තියෙන්නේ මෙහෙන් එන සප්ලයි එක මෙන්න මෙහෙම ඇවිල්ලා පුතේ හරි මෙන්න මෙතන තියෙනවා මෙහෙම වෙනස්ම වයරින් එකක් මෙහෙම එකකුයි මෙහෙම එකකුයි ඊට පස්සේ
දැන් මෙන්න මේක එක ස්විච් එකක්. හරි මෙතන මේ ස්විච් එක මෙහාට උඩට පල්ලයට කඩන්න පුළුවන්. හරි උඩට පල්ලයට කඩන්න පුළුවන් ස්විච් එකක් තියෙන්නේ. මෙතනත් මේකත් උඩට පල්ලයට කඩන්න පුළුවන් ස්විච් එකක් තියෙන. දැන් මේක මෙතනද දැන් මේ වෙලාවේ මෙතන සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. හරි. දැන් ඔන්න මෙහෙන් තමයි කරන්ට් එක එන්නේ. අපි හිතමුකෝ හරි නියුට්‍රල් එක මෙහෙම දීලා තියෙන ලයිව් එක මෙන්න මෙහෙම දීලා තියෙන්නේ. මෙන්න මෙහෙම කරන්ට් එක එනවා. ඔන්න දැන් මේ කරන්ට් එක රතු පාට එක දිගේ කරන්ට් එක එනවා කියලා හිතන්නකෝ. ඔන්න දැන් හිතන්නකෝ දෙ රතු පාට එක දිගේ කරන්ට් එක එනවා. කොහොම කරන්ට් එක ඇවිල්ලා මෙන්න මේකෙන් මේ පැත්තට මාරු වෙනවා. දැන් මෙතන මේ A කියලා මම කියන්නම්කෝ. හරි A කියලා කියන්නම්. මෙතනට මම කියන්නම්කෝ P කියලා කියන්නම්. මෙතනට Q කියලා කියන්නම්. හරිද? මෙතන මම කියන්නම් මේකට B කියලා. මෙතනට කියන්නම් R කියලා. මෙතනට කියන්නම් S කියලා. හොඳේ. දැන් මේ A කියන එකන P ටනේ සම්බන්ධ වෙලා තියෙන මේ වෙලාවේ. මේ වෙලාවේ දැන් P හරහා දැන් ඔන්න කරන්ට් එක යනවා. හරි. කරන්ට් එක මෙහෙම ගිහලා මෙහෙම ගියාට එතනින් එහාට යාට කරන්ට් එකට යන්න පාරක් නැහැ. මේ මෙතනින් නතර වෙනවා. ඒ කියන්නේ දැන් මෙන්න මෙතනින් මෙහාට මෙන්න මේ R කරන්ට් මෙතනින් නම් මේ ලයින් එකට කරන්ට් එක පැනනොත් මේ බල්බ් එක පත්තු වෙන්නේ. එහෙනම් දැන් මේ වෙලාවේ මේක බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න අපි දැන් උඩ ඉඳන් පල්ලෙහාට බහින්න ඕනේ කියලා. එයා මොකද කරන්න ඕනේ නම් උඩ ඉඳන් පල්ලෙහාට බහින්න ඕනේ එක්කන මෙන්න මේ ස්විච් එක පල්ලෙහාට කඩන්න ඕනේ. ඒ කියන්නේ මේ ස්විච් එක දාන්න ඕනේ පල්ලෙහාට. පල්ලෙහා මේකට සම්බන්ධ කරපු ගමන් මොකද වෙන්නේ? දැන් කරන්ට් එක මේ කෑල්ල දිගේ මේ සන්නායක තියෙන්නේ මේක දිගේ මේම ඇවිල්ලා S වලින් නම් B ට සම්බන්ධ වෙලා යසාගේට ලස්සනට මෙන්න මේ සර්කිට් එකට යනවා මේ බල්බ් එකට යනවා. දැන් බල්බ් එක මොකද වෙන්නේ පුතේ? පත්තු වෙනවා. තේරුණාද මම මේ කියව කතාව? එතකොට මොකද වෙන්නේ? බල්බ් එක පත් වෙනවා. දැන් අපි හිතමු දැන් ඔන්න එයා බල්බ් එක පත්තු කරලා ඔන්න පල්ලයට බයිනවා. ඔන්න බැලුවා දැස්සා ඩකටන් තව පාරක් දැස්සා ඩකටන් කියලා උඩ පඩිපෙළ බැහැලා දැන් ඔන්න පල්ලෙහා තට්ටුවටම ආවා. ආවට පස්සේ යාට දැන් අර ස්විච් එක ඕෆ් කරන්න ඕන නම් එයා මොකද කරන්න ඕන? මෙන්න මේ SB කියන සම්බන්ධ ස්විච් එක තියෙන්නේ. මේ SP කියන ස්විච් එක මොකද කරන්න ඕනේ? එයා උඩට දාන්න ඕන. SB ස්විච් එක එයා මොකද කරන්න ඕන? උඩට දාන්න ඕන. දැන් මොකද වෙන්නේ? මෙහෙම එන කරන්ට් ලයින් එක මෙයා ඩිස්කනෙක්ට් කරලා උඩ කෑල්ලට දානවා. දැන් මේකෙදි මේ බල්බ් එක ආයෙසරයක් මොකද වෙන්නේ? නිවෙන්නේ. දැන් හිතමු උඩ තව එක්කෙනෙක් උඩ අම්මා දැන් පල්ලෙහාට එන්න හදනවා. ඒතර අම්මා පල්ලෙහාට එනවා නම් දැන් උඩින් අම්මා ආයෙ මොකද කරන්න ඕන? දැන් මේ පල්ලෙහාට දාපු ස්විච් එක උඩට දාන්න ඕන. එතකොට ආයෙසරයක් ලයින් එක කනෙක්ට් වෙලා කරන්ට් එක ඇවිල්ලා බල්බ් එක මොකද වෙන්නේ පුතේ? පත් වෙනවා. හරි. දැන් ඒතර පල්ලෙහෙන් තාත්තා උඩහාට යන්න ඕනේ. එහෙනම් එයා මොකද කරන්න ඕන? මේක මෙහෙන් පල්ලෙහාට දැම්ම උඩහාට ගියා. මෙන්න මේ සර්කිට් ඩයග්‍රෑම් එකට තමයි පුතේ කියන්නේ මොනවා කියලාද? දෙමං ස්විච් කියලා. two-way switch කියලා කියනවා. පැහැදිලි කට්ටිය hands up එකක් දෙන්න. මේ කීප ස්විච් ක්‍රමයේ පැහැදිලි කට්ටිය hands up එකක් දෙන්න. දැන් ඔන්න ඔයාලට පුළුවන් වෙනවා two-way switch එකක් ඩිසයින් කරගන්න ඔයාලගේ ගෙදරට උනා. මේ වයරින් කරනකොට මේවා වයරින් කරන කට්ටිය මේවා දාන්න. හරි. වයරින් කරනකොට මේ විදිහට දාලා දාමු පටිවල වල සාමාන්‍යයෙන් වයරින් කරන්නේ. පැහැදිලි දරුවනේ. නැවත සරයක් hands up එකක් දෙන්න පැහැදිලි කට්ටිය. right good හරි දැන් ඔන්න two-way switch එක මම කියලා දුන්නා මම මේක දැන් මේක අර තියෙන නෝට් එකේ තියෙනවා නමුත් අර මගේ වීඩියෝ ක්ලාස් එකේ මම කියලා දුන්නා ඒක මම කියලා දුන්නා right හරි ඊළඟට ඔන්න දෙනවා ජාතික විදුලි බලයක මේ ජාලය මගින් දෙන සීන් එකක් right ඔන්න ඒකට දැන් අපි යමු මේ නම් ඊළඟට ඔන්න ඊළඟ ප්‍රශ්නෙට එනවා 6 වෙනි ප්‍රශ්නෙට පුතේ අපි මෙන්න 6 වෙනි ප්‍රශ්නට අපි යනවා ජාතික විදුලි බල ජාලය මගින් විදුලිය ලබා දී භාවිතා කරන විද්‍යුත් ශක්තියට මුදල් අය කරනවා. දන්නවනේ කරන්ට් එක අපිට දීලා අපේ කරන්ට් බිල් එකට සල්ලි ගන්නවනේ නේද? ඒක නිකන් දෙන්නේ නැහැ. මේකෙදි වැය වෙන ශක්තිය මනින ඒකකය මොකක්ද කියලා අහනවා පුතේ. විදුලි බල මණ්ඩලයෙන් විදුලි ශක්තිය මනින ඒකකය තමයි පුතේ කිලෝවොට් පැය. සිංහලෙනුත් ලියන්න මෙහෙම. හරි. කිලෝවොට්
කිලෝවොට් පැය. හරි. කිලෝවොට් පැය වලින් තමයි මනින්නේ. ඊට පස්සේ වරහන් තුල වගේ ලියන්න kWh. මේක තමයි ඒකකේ. මේ ඒකකෙන් තමයි මනින්නේ. කිලෝවොට් පැය තමයි කරන්ට් එක මනින වාණිජ්‍ය ඒකකේ. හරි. හරි. එතකොට මේ වාණිජ්‍ය ඒකකෙන් තමයි එයාලා අපිට මේ මොකද මේක ජූල් වලින් මන්නාම එන්න ලොකු ශක්තියක් එනවා. හරි. එම වාණිජ්‍ය ඒකකය කොපමණ ජූල් ප්‍රමාණයකට සමානදයි සොයන්න. දැන් මේ වාණිජ්‍ය ඒකකෙන් එකක්. ඒ කියන්නේ මේකට තමයි යුනිට් එකක් කියලා කියන්නේ. හොඳේ. ඒ කියන්නේ මේ කිලෝවොට් පැය එකකට තමයි පුතේ කියන්නේ. අපි කියන්නේ යුනිට් මෙච්චරක් ගියා කියලා. යුනිට් එකක් කියලා කියන්නේ කිලෝවොට් පැය එකකට. යුනිට් එකක් කියලා කියන්නේ කිලෝවොට් පැය එකකට කියලා මතක තියාගන්න. කිලෝවොට් පැය කියලා කියන්නේ යුනිට් එකක් කියන එක. දැන් මේකට අදාළ ජූල් ගාන කීයද කියලා හොයන්නයි තියන්නේ. ඔන්න මම දැන් ඒක හොයන්න යන්න පුතේ. ඔන්න කිලෝවොට් පැය එකයි කියලා කියන්නේ මෙන්න මෙහෙම කිලෝවොට් එකක උපකරණයක් පැයක් පාවිච්චි කරනකොට වැය වෙන ශක්තිය. කිලෝවොට් එකක උපකරණයක් පැයක් පාවිච්චි කරනකොට වැය වෙන ශක්තිය. කිලෝවොට් එකයි කියලා කියන්න පුතේ කිලෝ කියලා කියන්නේ 1000යි කියන එකනේ. එහෙනම් ඒකේ තේරුම තමයි වොට් 1000යි. කිලෝවොට් එකයි කියලා කියන්නේ දරුවනේ වොට් 1000යි කියන එක. හරි. වොට් 1000 වැඩි කරන්න ඕන පැයක් කියලා කියන්නේ ඒක තප්පර වලින් දාන්න ඕන. පැය තප්පර කරන්න මොකද කරන්න ඕන? 3600න් වැඩි කරන්න. ඒ කියන්නේ පැයකට තප්පර 3600ක් තියෙනවනේ. හරි. 60 වරක් 60. හරි. දැන් බලන්න මේකේ සුළු කිරීමේදී හරි. ඒ කියන්නේ 1000 වැඩි කිරීම 3600 පද දෙයනේ නේ ජූල් වලින් එන ගොඩක්. ඒ කියන්නේ මේක සුළු කරාම ඔන්න එනවා පුතේ 3600යි තව බින්දු කීයක්ද? අර 10 බින්දු 3ක් එනවනේ බින්දු 3යි. ඕන් ජූල් වලින් එන ගාන. මේක ඕනනම් ඔබට විද්‍යාත්මක අංකණයෙන් පවා ලියත හැකි 3.6යි වැඩි කිරීම 1යි 2යි 3යි 4යි 5යි 6යි 10 කීවෙනි බලයේද? 10 6 වෙනි බලයේ කියලා ලියත හැකි. ඕක සමානයි පුතේ කිලෝවොට් පැය එකකට. පැහැදිලිද මේක හදපු විදිහ? hands up එකක් දෙන්න මේක පැහැදිලි කට්ටිය. මේක හදපු විදිහ පැහැදිලි කට්ටිය hands up එකක් දෙන්න. very good. හරි. එතකොට නැවත සැරයක් මේක වීඩියෝ එක දැම්මම ආයෙත් සැරයක් මේක දෙපාර තුන් පාරක් රන් කර කර බලවුවට කමන්නේ. මේක හදන විදිහ තේරුනේ නැත්තම්. හරි. එතකොට කිලෝවොට් පැය එකයි කියන එකේ තේරුම තමයි කිලෝවොට් එකක උපකරණයක් පැයක් පාවිච්චි කරනකොට වැය වෙන ශක්තිය. කිලෝවොට් එකක් කියලා කියන්නේ වොට් 1000ක් කියන එකනේ. කිලෝ කියන්නේ 1000යි කියන එකයි. පැයක් කියලා කියන්නේ තප්පර වලින් කොච්චරද? 3600ක්. පැය කියන එක අපි තප්පර කරලයි දාන්න ඕනේ. පැය කියන එක තප්පර කරලයි දාන්න ඕන. කිලෝ කියන එක 1000න් වැඩි කරලා දාන්න ඕන. එතකොට මෙන්න මේක අපිට එනවා පුතේ. හරිම පැහැදිලි, හරිම ලේසි. නේ? ගාන හදා ගන්න පුළුවන්. පැහැදිලි නේද? දැන් ඔන්න අපි යනවා මේකේ C කොටස ගැන කතා කරන්න. ඉතින් ඒකේ C කොටස ගැන කතා කරන මම මේ C කොටස විතරක් තියාගෙන මේක නෙට් ටික අයින් කරගන්නම්. හරි. නෙට් ටික අයින් කරගන්නම්. පුළුවන් ටික ටක් ටක් ගාලා නෝට් කරගන්න. අනික් ඒවා ටික වීඩියෝ එක බලලා පස්සේ හදා ගන්න. right. විදුලිය සඳහා මුදල් අය කිරීමේදී දැන් මේ කරන්ට් එකට මේ නේද charge කරනකොට ඔන්න පුතේ පළවෙනි ඒකක 60ට රුපියල් 7.50 ගානේ යනවා. දෙවෙනි ඒකක 30ට කියන්නේ පළවෙනි 60ට 7.50යි දෙවෙනි ඒකක 30ට හරි ඔන්න එතන ගන්න 7.50යි. හොඳේ. දෙවෙනි ඒකක 30ට රුපියල් 10 ගානේ වැය වෙනවා. හරි. මාසකට ඒකක 75ක් මේක නම් ගණන් ප්‍රශ්නයක්. හොඳේ. මාසයකට ඒකක 75ක්. ඔන්න 75 කියන එක ඔන්න යුනිට් 75 කියන එක හරි. යුනිට් 75 පළවෙනි ඒකක 60 මං අයින් කර ගන්නවා මෙතන.
පළවෙනි ඒකක 60 අයින් කරාම තව 75 වෙනි ඉතුරු ඒකක කීයක් තියෙනවද පුතේ? තව ඒකක 15 වෙනි ඉතුරු වෙන්නේ 75 වෙනි. 60ට 15ක් එකතු වුණාම නේද 75 වෙන්නේ. හරි. එහෙනම් මේ පළවෙනි 60ට කොහොමද 7.50 ගානනේ. එහෙනම් පළවෙනි ඒකක 60ට 7.50 ගානේ කීයක්ද? 60ක්. සෙට් වෙනවනේ නේ. 7.50 ඒව 60ක් ගණන් කරලා උත්තරේ කීයද කියලා දාන්න මෙතන. ඊළඟට වැඩි වෙන්නේ යුනිට් 15 වෙනි තව තියෙන්නේ නේද? ඒ 15ට රුපියල් කීයේ ගානේ වැය වෙනවද පුතේ? රුපියල් 10 ගානේ වැය වෙනවා. එහෙනම් ඔන්න 10 වරක් 15 නම් මම දන්නවා හරිම ලේසි 150යි කියලා. ඔන්න මේ ඒකට රුපියල් 150ක් යනකොට දැන් මට කියන්න මේකේ සුළු කරාම කීයද උත්තරේ එන්නේ කියලා? 7.50 ඒව 60ක්. ඒ කියන්නේ 75 ඒව 6ක්. 75 ඒවා දෙකක් 150යිනේ. 150 ඒවා 3ක්. 450ක් ආවද බලන්න. 450ක් ආවද බලන්න මෙතනට. 450ක් ආව නම් හෑන්ඩ්ස් අප් එකක් දෙන්න ටක් ගාලා. 450ක් ආව නේද? දැන් එහෙනම් මුළු කරන්ට් බිල් එක කීයද? එම නිසා නේද? මුළු බිල කීයද? අර 450ට මොකද කරන්නේ? ඔන්න ඔහොම තමයි ඔය කරන්ට් බිල හැදන්නේ. ඔය මුළු කරන්ට් බිල් එක හොයන්න කොහමද? අර 450ට හරි අර 150 මොකද කරන්නේ පුතේ? එකතු කරනවා. තව මීට අමතරව ඇත්තටම නම් අර ස්ථාවර ගාස්තු බිල එකක් අර කරන්ට් බිල යුනිට් පාවිච්චි කරන නැත්නම් අර එයාලගේ සර්විස් චාර්ජ් එකක් අය කරනවනේ. හරි. හරි කොහොම හරි රුපියල් කීයක් යනවද බිල් එකේ? රුපියල් 600ක බිල් එකක් එනවනේ. බලන්න ඒක ආවද කියලා. පැහැදිලි නම් අත උස්සන්න බලන්න. මේක කරමු. විදු පැහැදිලි කට්ටිය අත උස්සන්න බලන්න. very good. right. දැන් ඔබට තේරෙනවද පුතේ මේ පාඩම අර විදිහට වීඩියෝ ලෙසන් එකකින් කරලා මෙහෙම ප්‍රශ්න කරනකොට තියෙන වාසිය? හරි. අර වගේ වීඩියෝ ලෙසන් එකකින් ඒක කරලා මේ විදිහට ප්‍රශ්න කරන එකේ වාසිය. දැන් උන් අපි ගොඩක් ඇත්තටම අද ඉගෙන ගත්තා right. දැන් මේ වෙනකොට ගොඩක් අපි ඉගෙන ගත්තා. හරි. දැන් එතකොට විදුලි බිල කොපමණ වේද? සමහර වෙලාවට ස්ථාවර ගාස්තු රුපියල් 50ක් ලෙස ගන්න කියලාවත් දුන්නොත් එහෙම එනවා මේකට තව රුපියල් 50ක් මොකද කරන්නේ? එකතු කරන්න තමයි තියෙන්නේ. හරි දැන් මෙතන එන්නේ ගන්න නිසා ඒ පඬිත් ගන්න අවශ්‍ය නැහැ. දැන් එහෙනම් අපි යන් පුතේ ඊළඟ ප්‍රශ්නෙට. හරිද? 7 වෙනි ප්‍රශ්නේ. හරි. 7 වෙනි ප්‍රශ්නෙට යන් අපි. මගේ අරමුණ ඉක්මනට මේක මේකල විභාග ප්‍රශ්න කීපයකට යන්න නයි. විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරනකොට මේක තවත් හොඳට තේරෙනවා නයි. මේකම නේද? ලේසි මේ ප්‍රශ්න આવුත් එම් පට්ට ලේසි. right. නිවසක ජල තාපකය කියන්නේ හීටර් එකනේ. හීටර් එක හොඳේ. හීටර් එක වොට් 1500යි. එහෙනම් ඒකේ P ඇවිදින් වොට් 1500යි. 1500යි. හරිද? වොට්. මේක දිනකට පැය භාගයක් ගහලා තියනවාද? මේක ගහලා තියෙන ටයිම් එක හරිද? දවසට පැය භාගයක් ගහලා තියනවාද? පැය වලින් දීලා තියෙන පැය භාගයක් හොඳේ. දිනකට හොඳේ දිනකට කාමරවල තියනවලු වොට් 40 හරි බල්බ්. හරි ඒක දිනකට පැය 3ක් ගහලා තියෙනවලු. හරි දිනකට පැය 3ක් ගහලා තියෙනවලු right. ඊට පස්සේ තවත් කාමරවල තියෙනවලු වොට් 60 බල්බ් జాතියකුත් නේද? ඒ වොට් 60 බල්බ් දවසකට පැය 2ක් පත්තු කරලා තියෙනවලු. හරි කොහොම හරි දැන් මෙන්න මේ විස්තර ටික මම ටිකක් කොටු කරන්නම්. මේක එක විස්තරයක්. මේක හීටර් එකේ විස්තරේ. මේකේ විස්තරේ. හරි මම වෙනස් වෙන්න දාගත්තා right. කොහොම හරි මේ වොට් 40 විදුලි පහන් 3ක් තියනවලුනේ. හරි එහෙනම් මේ වොට් 40 ඒ වගේ 3ක් තියනවලුනේ. ඒ වගේම වොට් 60 පහන් 2ක් තියනවලුනේ. මේ වගේ බල්බ් 2ක් තියනවලු right. හීටර් නම් එකයි තියෙන්නේ නේ. එකයි තියෙන්නේ right. හරි දිනකට වැය වෙන විදුලි ඒකක ගාන අහනවා. දිනකට වැය වෙන ගාන තමයි අහන්නේ. මේ දවසකට වැය වෙන ගාන තමයි මේ දීලා තියෙන්නේ right. එහෙනම් ඔන්න අපිට ලේසියෙන්ම
හදන්න පුළුවන් දිනකට ගණන මම මෙහෙම වගන්තියක් ලියලම පටන් ගන්නම් හරි විදුලි එකක වලින් යහන්නේ ඒක හොයන සූත්‍රය තමයි අර මම කියලා දුන්නා නේ මතකද HP බෙදීම නැත්නම් pH බෙදීම 1000 pH බෙදීම 1000 හරි HP බෙදීම 1000 හරි මොකක් හරි ක්‍රමයකට මතක තියාගන්න හරි කොහොම තමයි ඒක ගාන හොයන්නේ හරි එතකොට හීටර් එකේ කීයද පුතේ 1500යි නේද PA වෙදින් 1500යි එයාව වැඩි කරනවා එයා පාවිච්චි කරන පැය ගන්න පැය භාගයයිනේ හරි ඊට පස්සේ එයාව බෙදනවා කීයද පුතේ 1000න් හරිද ඔන්න ඔය හීටර් එකේට වැය වෙන යුනිට් ගන්න ඒකට එකතු කරන්න ඕන නේද බල්බ් එකක ගාන කීයද 40යි ඒක පත්තු කරනවා කොච්චර වෙලාවක්ද පැය 3ක් හරිද HP ඊට පස්සේ ඒක බෙදන්න ඕන කීයෙන්ද 1000න් දැන් ඔය වගේ බල්බ් කීයක් තියෙනවද ඒ වගේ බල්බුත් 3ක් තියෙනවනේ නේ හරි ඒ වගේ බල්බ් 3ක් තියෙන නිසා නැවත සැරයක් මම මේක 3න් මොකද කරේ වැඩි කරා පැහැදිලිද දරුවෝ මේ ඉස්සල ප්‍රකාශනයේ ලස්සන ලියාගෙන ඉන්න. ඒකට ලේසි. නැත්තම් වෙන වෙනම හොයලා එකතු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හොඳේ. වෙන වෙනම හොයලා එකතු කරන්නත් පුළුවන් ඈ. ඊට පස්සේ කවුද ඉන්නේ? අර වොට් 60 බල්බ් තියෙනවනේ. වොට් 60 බල්බ් තියෙනවනේ. එහෙනම් P 60යි පැය ගාන 2යි බෙදනවා කීයෙන්ද 1000න් ඒ වගේ බල්බ් කීයක් තියවලුද? ඒ වගේ බල්බ් දෙකක් තියෙනවලුනේ. ඕක තමයි දවසකට වැය වෙන ගාන. දැන් මේක සුළු කරන්නයි තියෙන්නේ. සුළු කරන්නයි තියෙන්නේ. මේ ප්‍රකාශනයේ ගත්ත විදිය පැහැදිලි කට්ටිය අත උස්සන්න බලන්න. මේ ප්‍රකාශනයේ ගත්ත විදිය පැහැදිලි කට්ටිය. right. දැන් අපි එක්දාස් 500 භාගයක් කියලා කියන්නේ මේ 1500 දෙකෙන් බෙදාවනේ 750යි නේ 750 බෙදීම 1000 කියලා කියන්න පුතේ 0.75 නේ ධන මේක ගුළු කනාම කීය දෙන්නේ 3 වරක් 3 9යි 9 වරක් 4 36යි නේ 36යි බින්ද 360යි 360යි කියලා කියන්නේ 0.36ක් එනවා නේද මේක සුළු කරාම දෙවරක් දෙක 4යි 4 වරක් 6 24යි 240යි නේ 240 1000න් බෙදාම 0.24යි නේද දැන් මේ තුන එකතු කරලා බලන්න කීයද එන්නේ කියලා 5යි 6යි 11යි 11යි 4යි 15යි නේ 5ක් දානවා එකක් ඉතිරි 7යි 1යි 8යි 8යි 3යි 11යි 11යි 12යි 13යි 1.35ක් ඒකක කිලෝවොට් පැය වලින් ආවද බලන්න උත්තරේ අත උස්සන්න මේ උත්තරේ ආපු කට්ටිය 1.35 ආපු කට්ටිය හරි නේද පුතේ මේ තමයි දවසකට වැය වෙන ගාන හරි ඊළඟ ප්‍රශ්නෙන් අහනවා
ඉතුරිය සඳහා මුදල් අය කරනු ලබන්නේ 6 වෙනි ගැටලුවේ ආකාරයට නම් මාසයක බිල කොපමණද? දැන් ඔයා මේක හදනකොට පුතේ යුනිට් 1.3.5 නේ. එහෙනම් ඉතින් රුපියල් 7.50 ගානේ වැඩි වෙන්නේ කියලා හදන්න පුළුවන්. හදවුවොත් උත්තරේ වැරදි. අපි මේ හැදුවේ දිනකට. අපි මේ හැදුවේ කීයකට පුතේ? දිනකට යුනිට් ගාන. හොඳේ. එතකොට අපි මාසයකට හොයලා ඉන්න ඕනේ එහෙනම් එතනින් පස්සේ. පැහැදිලිනේ කිව්වේ. එහෙනම් දැන් අපි මේක මාසයකට හොයලා ඉන්න ඕනේ. එහෙනම් මාසයකට හොයන්නේ කොහොමද මේක අපි? හරි. මේක අපි මාසයකට හොයන්නේ කොහොමද? මේක 30න් වැඩි කරන්න ඕන. මාසයකට 31ක් තිබ්බ අපි මේක 30න් තමයි පුතේ වැඩි කරන්නේ ඈ. ඒක මතක තියාගන්න. එහෙනම් අපි මේක මාසයකට හොයලා ඉන්න ඕනේ. 1.35 කියන එක 30න් වැඩි කරන්න ඕනේ. කීයද පුතේ එහෙනම් මාසයකට එන්නේ? 30යි කියලා කියන්නේ 0.13.5 3න් වැඩි කරන්න තියෙනවා. හරි. 13.5 3න් වැඩි කරන්නනේ තියෙන්නේ. 13 වරක් 3 39යිනේ. 39ට 1.5ක් එකතු කරන්න තියෙනවා. 46.5ක් දාය බලන්න. මාසෙටම 46.5ක් ආවද බලන්න. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න 46.5ක් ආපු කට්ටිය. හරි. 46.5ක් ආපු කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න. රයිට් ගුඩ්. දැන් එහෙනම් මේකට අර ගාන නේද? දැන් ඉතින් 60ට වඩා අඩුයිනේ මේක කොහොමද නේ? කලින් මට මතක 60යි කියස් එකක් නේ තිබ්බේ. 60ට වඩා අඩුයි නම් ඔව් 60ක් නේ තිබ්බේ. එහෙනම් දැන් එහෙනම් බිල කීයද? බිලේ වටිනාකම කීයද පුතේ හැදෙන්නේ? ඔය 40.5 කියන එක 7.50 ගානේ නේද වැඩි වෙන්නේ? 7.50 නේද මේක වැඩි වෙන්න ඕනේ. මාව නිවැරදි කරන්නකො පොඩ්ඩක්. අනුක තරම හෑන්ඩ්ස් අප් එකක් හරි දීලා තමයි. 7.50න් මං හිතන්නේ වැඩි වෙන්න ඕනේ. දැන් මේක 7.50න් වැඩි වුණාම කීයද බලන්න? 40.5 7.50න් වැඩි කරන්න ඕනේ. හරි. අමාරුයි නේ. මේකට උත්තරේ කියන්න බලන්න මට. 475න් වැඩි කරන්නකෝ. දශමක ඉතින් පැත්තක තියලා. හරි. 5 වරක් 25යි. 5 වරක් 4 20යි. 7 වරක් 35යි. 7 වරක් 4 28යි. 5යි 7යි 3යි 10 මෙතනට ගියා 30යි right මෙහෙම එනවා right 3යි 0යි 3යි 7යි 5යි දැන් මේකේ 1 දශම ස්ථිතයි මේකේ දශම මේකේ 1 තිතයි නේද මේ බිංදුව අයින් කරොත් 1 තිතයිනේ දශම ස්ථාන දෙකක් එනම් පස්සට එනවා උත්තරේ කීයදනේ පුතේ 303යි 775යි කියලා උත්තරයක් එනවා බලන්න මේ උත්තරේ ආවද කියලා ඔබට මේ උත්තරේ ආවද බලන්න මම එනවද බලන්න මේකනේ කොහොයාලේ ගණන් හැදීමේ හැකියාව කොටස් ගන්න මේ උත්තරේ ආපු කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේ උත්තරේ ආපු අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න ගානේ right හරි එතකොට ඔහොම තමයි මේ ප්‍රශ්නේ බිල් එකට දාලා නේද බිල එන්නේ මේකයි right ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නේ දරුවෝ අවසාන ප්‍රශ්නේ සන්තෝෂයි right අවසාන ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ ජලය රත් කිරීමට තාපන තැටියක් හොට් ප්ලේට් එකක් කියලා කියන්නේ අපි නේද හොට් ප්ලේට් එකක් පාවිච්චි හෝ ගිල්ලුම් තාපකයක් භාවිතා කරන්න පුළුවන්ලු වඩා කාර්යක්ෂම වන්නේ කුමන උපකරණයද කියලා අහනවා සාමාන්‍යයෙන් හොට් ප්ලේට් එකද ගිල්ලුම් තාපකයේද කියලා අහනවා
ප්ලේට් එකේ රස්නේ එළියටත් යන්න පුළුවන් නේ. හැබැයි හීටර් එකේ රස්නේ එළියට ගියත් ඒ යන්නේ වතුර ඇතුළටම යන්නේ නේ. එතකොට අපි කතා කරා මේකෙදි වැඩිපුරම වාසිදායක වෙන්නේ ගිල්ලුම් තාපකේ. හීටර් එක හොඳයි. හරි. හොඳට රත් වෙනවා. ගිල්ලුම් තාපකයේ තමයි මෙතනට උත්තරේ එන්න ඕනේ. හරි. හොට් ප්ලේට් එක කියලාගෙන මේ වගේ ප්ලේට් එකක් තියෙනවා. ඒ ප්ලේට් එකේ මෙන්න මෙතන මෙහෙම ඉලෙක්ට්‍රොනික ෆිලම් තියෙනවා. රයිට් මේක උඩ වතුර මේ බාස්කට් එක මේ සෝරි බඳුනක් තිබ්බාම වතුර ටික දාලා තිබ්බාම මේක රත් වෙනවා. හැබැයි මේ හොට් ප්ලේට් එක හීට් වෙනකොට ඒ හීට් එක මෙහෙම එළියටත් යනවනේ. ඒ තාපයේ පුතේ එළියටත් නිදහස් වෙන්න පුළුවන්. එතකොට අපි තුන් මෙතනින් 100ක ශක්තියක් හම්බ වුණොත් එහෙම 100කින් 90ක් විතර තමයි මෙයා ඇතුළට යන්නේ. 10ක් විතරම එළියට හානි වෙනවා. තාපය. උතර වැඩක් නැහැ 90කින් තමයි වැඩේ වෙන්නේ. නමුත් ඔය වතුර මේ වාදනය අරගෙන අපි ඒ වතුර වාදනය අස්සට හීටර් එකක් ඔබවුවොත් හරි මේ වතුර වාදනය අස්සට හීටර් එකක් ඔබනවා. දැන් මොකද වෙන්නේ? හීටර් එක රත් වෙනවා. හරි. හීටර් එක හීට් වෙලා ඒකේ රස්නෙත් මේ වතුරට තමයි යන්නේ. ඉතින් හීටර් එකේ රස්නේ සම්පූර්ණයෙන්ම වතුරට තමයි යන්නේ. එළියට යෑමක් වෙන්නේ නැහැ. හරි. එළියට කියලා කියන්නේ මේ වතුරෙන් තොරව වෙන බාහිර පරිසරයට හානි වීම හරි අඩුයි. එතකොට මේකේ අවේගම 100ක් ශක්තිය දුන්නොත් ආසන්න වශයෙන් 99ක් විතරම කෙලින්ම වතුරටම හම්බ වෙනවා. හරිද? පැහැදිලිද පුතේ කිව්ව එක hands up එකක් දෙන්න පැහැදිලි කට්ටිය. hands up එකක් දෙන්න මේක පැහැදිලි කට්ටිය. හරි. ඊට පස්සේ අහනවා දරුවනේ ගිල්ලුම් තාපක සඳහා මේ හීටර් වලට දෙකූරු පේනු වෙනකොට තුන් කූරු පේනු භාවිතා කරනු ලැබේ. ඒ කියන්නේ 3 pin plug තමයි සාමාන්‍යයෙන් මේකට යූස් කරන්නේ. 3 pin plug කියලා කියන්නේ උඩින් එක අර earth එකත් එක්ක තියෙනව ගන්නව නෙමෙයි. earth එකත් එක්ක තියෙනව ගන්න ඇයි කියලා අහනවා. එකක් තමයි මේක මේ ලෝහ වාදනයක් මේකට ගන්නෙ. හරි. ලෝහ වාදනයක් සහ ජලය යොදා ගන්නා නිසා විදුලි සැර වැදීමට භාජනීය විය හැක නේද? විදුලි සැර වැදීමට හේතු වෙන්න පුළුවන්. කරන්ට් එක වදින්න පුළුවන්. කරන්ට් එක වැදුනහම සාමාන්‍යයෙන් ස්වයංක්‍රීයව පරිපතේ ඕෆ් වෙන්න නම් අනිවාර්යෙන් මේකට earth එකක් දීලා තියෙන්න ඕනේ. විදුලි සැර වැදීමකදී හරි විදුලිය භූගත වීමකදී ස්වයංක්‍රීයව විදුලිය නතර විසන්ධි වීමට නම් පැන්නුම් ස්විච් එකට භූගත සම්බන්ධයක් මගින් මේව පරිපතේ සම්බන්ධ කර යුතුයි. භූගත සම්බන්ධයක් තියෙනවා. භූගත සම්බන්ධයක් තියෙනවා නම් තියන්න නම් අනිවාර්යයෙන්ම තුන් කූරු පේනුවක් ඕනේ. භූගත සම්බන්ධයක් ලබා දීම සඳහා තුන් කූරු පේනුවක් අවශ්‍ය වේ. පැහැදිලිද කිව්වේ ඒක ලියන විදිහ තේරුණාද? මේක අනුතුරුදායකයි කරන්ට් එක වදින්න පුළුවන් අපිට. සිත් සිංහලෙන් කියනවා නම් කරන්ට් එක වදින්න පුළුවන් අපිට. අපිට කරන්ට් එක වදින්න පුළුවන් වුණාට හරි උනාට ඒක නතර කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ට්‍රිප් ස්විච් එකේ. ට්‍රිප් ස්විච් එකට මේක සම්බන්ධ කරලා තියන්නේ. ට්‍රිප් ස්විච් එකේ ඉඳන් තියෙන සම්බන්ධම earth එක හරහා එන්නේ. අපි දැන් දන්නවනේ සාමාන්‍යයෙන් අපේ ප්ලග් එකක් ගත්තාම ප්ලග් එකේ උඩ සිදුරයි පල්ලේ සිදුරු දෙකකුයි තියෙනවනේ. මේ උඩ සිදුර තමයි earth එක කියලා කියන්නේ. ඒතර ඔය earth එකත් එක්ක සම්බන්ධ වුණොත් එහෙම කිසියම් උපකරණයක් ඒක ඒකෙන් ට්‍රිප් ස්විච් එකට සම්බන්ධයි කියන එක තමයි ඒකෙන් කියන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී කරන්ට් මේ උපකරණය හරහා කරන්ට් එක භූගත වුණොත් එහෙම ඒ කියන්නේ කාර්යයේ කරන්ට් එක වැදුනොත් මේ උපකරණය හරහා හොඳේ earth එක ටක් ගාලා ට්‍රිප් ස්විච් එකට එක්ක භූගත වෙලා ඒ කියන්නේ earth වෙලා ස්විච් එක ඔටෝමැටිකලි මොකද වෙන්නේ ඕෆ් වෙලා හරි කරන්ට් එක එනක වළක්වනවායි. එතකොට ඒක තමයි කරන්නේ. යම් විද්‍යුත් උපකරණයක් ක්‍රියාත්මක කළ විට MCB මගින් අදාළ පරිපතේ විදුලිය කපා හරිනු ලැබේ. ඕක මේ මෙන්න මෙහෙම. ඕක මම මේ තියරියක් වශයෙන් කියලා දෙන්න කොහොමද හිටියේ. දැන් පුතේ අර MCB කියලා જાතියක් තියෙනවනේ. මිනි සර්කිට් බ්‍රේකර්ස් කියලා අපි කියනවා right. සිංගිති පරිපත බින්දින කියලා කියනවා. ඒ වගේම තමයි ගෙදරට අවශ්‍ය කරන කරන්ට් එක බෙදලා දෙන්නේ. ගෙදරට අවශ්‍ය ගෙදර උපකරණ වලට මැද කාමරේ ප්ලග් වලට මැද කාමරේ මේ බල්බ් වලට ඔහොම කරලා බෙදලා දෙන්නේ මේ MCB වලින්. අර එක වගේම චූටි කැලිටි මේ චූටි නෙමෙයි. හරි මේ වගේ කොටස් තියෙන්නේ. ගොඩක් දුරට 3ක් හෝ 4ක් තමයි තියෙන්නේ. හරි. මේ වගේ තියෙනවා පුතේ ලිමිට් එකක්. සමහර ඒවා තියෙනවා ඇම්පියර් 8 ඒවා තියෙනවා.
හරි ඇම්පියර් 13 ඒවා තියෙනවා. අපි හිතමු ඇම්පියර් 8ක බේකර් එකක් කියලා මේක. ඇම්පියර් 8ක හෝ 6ක බේකර් එකක් තමයි සාමාන්‍යයෙන් දෙන්නේ බල්බ් වලට. බල්බ් සර්කිට් තියෙන. බල්බ් හෝල්ඩර්ස් තියෙන. බල්බ් හෝල්ඩර් එකට සාමාන්‍යයෙන් ඇම්පියර් 6ක හෝ 8ක එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ මේ බල්බ් පරිපථ වලට ගොඩක් ලොකු කරන්ට් එකක් ඕන වෙන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මේකේ අපි තුමු 6 කියලා මේ 6 කියන එකේ තේරුම තමයි 6 නම් ඒක තේරුම තමයි 6ට වඩා වැඩි කරන්ට් එකක් මේක හරහා ගියපු ගමන් මේ ස්විච් එක ඔටෝමැටිකලි මොකද වෙන්නේ? පාත් වෙනවා. ටක් කළා මේ බේකර් එක ඕෆ් වෙනවා. මේ බේකර් එක විතරයි හැබැයි මේ බේකර් එක විතරක් ඕෆ් වෙනවා 6ට වඩා වැඩි කරන්ට් එකක් ගිය ගමන්. තේරුණාද? ඔන්න දැන් බලන්න මම කියන දේ. දැන් මෙන්න මේ 6 බේකර් එකට අපි හිතමු දරුවෝ බල්බ් කියන්නේ හෝල්ඩර්ස් 3ක් සම්බන්ධ කරලා තියෙනවා. හෝල්ඩර්ස් 3ක් සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතමුකෝ. එක හෝල්ඩර් එකකට ඇම්පියර් 2ක් අදිනවා කියලා හිතමුකෝ. ඒ හෝල්ඩර් එක දාලා තියෙන බල්බ් එකකින් ඇම්පියර් 2ක් අදිනවා. අනිත් හෝල්ඩර් එකෙන් දාලා තියෙන බල්බ් එකකින් ඇම්පියර් 2ක් අදිනවා. ටිකක් ටිකක් හොඳ පවර්ෆුල් බල්බ් එකක් දාලා තියෙනවා. right? මම උදාහරණයක් හරි ඇම්පියර් 2ක් අදින්න ඊට වඩා අඩු ගානක් එන්නේ. මම උදාහරණයක් කොහොමද කියන්නේ? මේ හෝල්ඩරේට බල්බ් එකක් දාන්න නැතුව මේකට ඇඩැප්ටර් එකක් ගහලා හරි ඔය මල් ගෙවල් වලින් හදිස්සියට අක්කල කරගන්නනේ ඇඩැප්ටර් එකක් ගහලා ඒකෙන් මල්ටියක් හදාගෙන හරිද ඒ මල්ටියෙන් අපි හිතමු ඔන්න ගෙදර එළියට මොකක් හරි ෆ්ලෑෂර් එකක් ගහලා තියෙනවා ෆ්ලෑෂර් එකට ගන්නවා අපි හිතමුකෝ ඇම්පියර් 4ක් ෆ්ලෑෂර් එකට ඇම්පියර් 4ක් ගන්නවා දැන් ප්‍රශ්නයක් නැහැ හරි දැන් ඔන්න දැන් කොහොම ගහලා තියෙනවා දැන් අපි දැන් ඔන්න හිතන්න පුතේ ඔන්න හිතන්න මේ ස්විච් දෙක ඕෆ් කරලා තියෙන ප්‍රශ්නයක් නෑ මේකට ස්විච් දෙක ඕෆ් කරලා තියෙද්දි ඔන්න මේ ස්විච් එක විතරක් ඔන් එකේ තියෙනවා දැන් කරන්ට් එක යනවා මෙන්න මේ ෆ්ලෑෂර් එකට දැන් මේ ෆ්ලෑෂර් එක හොඳට වැඩ කිසි කේස් එකක් නෑ ඇම්පියර් 4ක් මේකට ගන්නවා ඇම්පියර් 4යි නේ අවුලක් නෑනේ ඒ ඇම්පියර් 4 මේ බේකරේ හරහා තමයි ඇම්පියර් 4 පාස් වෙන්නේ ඉතින් පුළුවන් නේ 6න් 4ක් කියවා ගන්න පුළුවන් නේ 6ක් එන්න පුළුවන් එකේ 4ක් එන්න පුළුවන් අවුලක් නැහැ අර උළුවස්සක් තියනවා කියලා හිතන්නකො විතර නේද උළුවස්ස තියෙනවා ඒ උළුවස්ස තියෙනවා අඩි 6ක් උසට හරිද අඩි 4ක් උස එක්කෙනෙක් එනවා අවුලක් නැහැ එන්න පුළුවන් නේ කිසි ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන් ඔන්න දැන් හදිස්සියේ මොකක් හරි එකකට මේ කාමරේ ස්විච් එකත් ඔන් කරනවා මේ කාමරේ ස්විච් එක ඔන් කරාම තව මේකට කරන්ට් එක කොච්චරක් ඕනද ඇම්පියර් 2ක් ඕනනේ ඒ ඇම්පියර් 2ත් මෙයා සිස්ටම් එකෙන් අදිනවා තව දෙකක් DPO කියලා මෙහෙන් අදිනවා දැන් ඔන්න 4යි 2යි ඔක්කොම කීයක් එනවද මේකෙන් පුතේ ඇම්පියර් 6ක් එනවා මේකෙන් ඒත් ප්‍රශ්නයක් නැහැ ඇම්පියර් 6ක් පුළුවන් නේ 6ක් එනවා හරි ඒ කියන්නේ අර 6ක් පුළුවන් උළුවස්සෙන් මීටර 6ක් උස එක්කෙනෙක්ම එනවා වගේ ප්‍රශ්නයක් නැහැ එයාගේ ගානටම උසර ගානටම උළුවස් තිනසේ එයා එනවා right දැන් ඔන්න මොකද වෙන්නේ ඊළඟට හදිස්සිය හරි අපි තුමු මේක තියෙන්නේ ගබඩා කාමරේට කියලා කවුරු හරි මේ ස්විච් එකත් ඔන් එකේ තියෙනකොට මේ ස්විච් එකත් ඔන් එකේ තියෙනකොට ගබඩා කාමරේට ගිහලා මෙන්න මේ ස්විච් එකත් ඔන් කරොත් මොකද වෙන්නේ මේ ස්විච් එකත් ඔන් කරොත් මොකද වෙන්නේ මෙයාටත් ඇම්පියර් කීයක් ඕනද පුතේ දෙකක් ඕන කියලා අපි කිව්වේ නේ දෙකක් ඕන නම් ඒ දෙකත් මෙයා හරහා අදිනවා ඒ දෙකත් ඉල්ලනකොට ඔන්න මෙයා හරි එහෙනම් ඔන්න ගණන් කියලා 8ක්ම දැන් දෙනවා 8ක් දෙනකොට මෙයාගෙන් යන්න පුළුවන් උපරිම ගාන කීයද පුතේ 6කට විතරයි යන්න පුළුවන් 6ට වඩා 8 කියන්නේ වැඩිනේ ඒ වෙච්ච ගමන් මේ බේකර් එක ටකස් ගාලා මොකද වෙන්නේ පාතට වැටෙනවා ඒක හරියට නිකන් මේ අඩි 6ක් උස උළුවස්සේ අඩි 8ක් උස එකෙක් එන්න හදනවා වගේ ඌ ඒ විදිහට මෙන්න කිව්වොත් එimhe ඌගේ ඔළුව වදින ඩොගස් දාලා මේ පිටිය මම කියපු දේ පැහැදිලි කට්ටිය hands up එකක් දෙන්න එළුවන්නේ නැහැ ඒ කියන්නේ මේකකට එවන්න පුළුවන් සීමාවක් තියෙනවා සීමාව පැන්න ගමන් මේක ඉබේ ඕෆ් වෙනවා ඉතින් එහෙම සීමාව පනින්න නැති වෙන්න තමයි සාමාන්‍ය මේ වගේ 6ක් දෙනවා නම් මේ වගේ හෝල්ඩර්ස් 3කට වගේ තමයි සෙට් කරලා තියෙන්නේ
සාමාන්‍ය හෝල්ඩර්ස් තුනටම උපරිම දුන්නාම අවුලක් නැහැ. නමුත් මේ එක හෝල්ඩර් එකක් ගලවලා අපි ඒ සාමාන්‍ය එන ගානට වඩා හරි වැඩි ගානක් දින මේකක් සෙට් කරොත් එමේ සමහර කට්ටිය මම දැකලා තියෙනවා මේ හෝල්ඩර් එකකට ඇඩැප්ටර් එකක් ගහලා මේ ලයිට් එකයි ෆෑන් එකයි කම්පියුටරේයි හරි එහෙම සම්බන්ධ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්ලග් පෝට් එකක් නම් අවුල නැහැ. ප්ලග් පෝට් එකකට මෙහෙම හයි කරාට කමක් නැහැ. ඒත් ඉතින් එච්චර හොඳ නැහැ. මේ වගේ හෝල්ඩර් එකක හයි කරනකොට ඒක අතිශය භයානකයි. භයානක කියන්නේ මෙහෙම. එකක් තමයි භයානක කියන්නේ මේක ඉබේ ඕෆ් වෙන. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි එහෙනම් මෙතන අවුල එහෙනම් මේක ඕෆ් වෙන එකනේ කියලා අපි මොකද කරන්නේ? අපි එහෙනම් මේ 8ක්ම එන්න පුළුවන් වෙන ඇම්පියර් 13ක බේකර් එකක් මේකට මාරු කරනවා කියලා හිතන්න. මොකද ඊළඟ අවස්ථාවේ දැන් මොකද කරන්නේ? දැන් මේ බේකර් එක ඕෆ් වෙන්නේ. හිතාම මම මොකද හොඳ වැඩක් කරන්න කියලා මේකට මොකද කරන්නේ? ඇම්පියර් 13ක් එන්න පුළුවන් බේකර් එකක් මාරු කරනවා. ඇම්පියර් 10ක් ගලන්න ඊට දෙන බේකර් එකක් මාරු කරනවා මේක. හරි. ඒ කියන්නේ උළුවස්ස ලොකු කරනවා. දැන් අවුලක් නැහැ නේද? දැන් යන්න පුළුවන් නේ. ඔව් යන්න පුළුවන්. අවුලක් නැහැ රයි. යන්න පුළුවන්. හැබැයි ටිකක් වෙලා ගියාම කරඟදක් එනවා. ඇයි ඒ? ඔකට ටිකක් වෙලා කියන්නේ පැයක් විතර පත්තු කරලා එක දිගට තියෙනකොට කරඟදක් එනවා. සමහරට ගිනි ගන්නත් පුළුවන්. මොකද්ද වෙන්නේ? කරඟදක් එවිල ගිනි ගන්නත් පුළුවන් සමහරට. මොකද්ද වෙන්නේ? එතනදී වෙන්නේ මෙතනින් එන කරන්ට් එක අතනින් පාස් වුණාට දැන් මේක කලින් වයරින් කරන එක මේ වයර් වලට නේ දැන් ඇම්පියර් 6 හරි ඇම්පියර් 6 බේකර් එකට එයා හයි කරලා තියෙන පුතේ ඇම්පියර් 6ක් යන්න පුළුවන් වයර් ඇම්පියර් 6ක උපරිමයක් යන්න පුළුවන් වයර් තමයි හයි කරලා තියෙන්නේ. ඒ වයර් දිගනේ කරන්ට් එක එන්නේ. ඉතින් මේ ඇම්පියර් 6 වයර් අස්සෙන් ඇම්පියර් 8ක් එනකොට ලෝඩ් එක වැඩිනේ කරන්ට් මේ වයර් එකට එන ලෝඩ් එක වැඩි. වයර් එක මොකද වෙන්නේ? ඉක්මනට රත් වෙන්න පටන් ගන්නවා. හරිද? වයර් එක රත් වෙන්න පටන් ගන්නවා. රත් වෙනකොට මොකද වෙන්නේ? ප්‍රශ්නේ වැඩි වෙන දෙයෙන් වයර් එක උණු වෙන්න පටන් ගන්නවා. හරි? ඒතර වයර් එක උණු වුණාම සමහරට එක ගාවින් යන වයර් තියෙනවනේ. එක ගාවින් යන වයර් උණු වෙලා හරි? ඒවා එකිනෙක ගෑවුනාට පස්සේ ඒකේ අර වයර් එකේ යට තියෙන එකයි උඩ තියෙන එකයි ගෑවලා ස්පාර්ක් වෙන්න බලන්න පුළුවන්. හරි? වයර් උණු වෙනකොට සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ගඳ එනවා. ස්පාර්ක් වෙලා සමහරවිට මේ හරිය නේද? ඉන්නකට පවා මේක වර්ධනය වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න හිතුණු විදිහට බේකර් විතරක් මාරු කරලා හරියන්නේ නැහැ. මාරු කරනවා නම් බේකර් එක විතරක් නෙවෙයි ඒ බේකර් එකටත් එක තියෙන වයර් ටිකත් මාරු කරන්න ඕනේ. ඔයාලා දන්නවා නේද ඉලෙක්ට්‍රික් කාර් තියෙනවා මේ Nissan Leaf එක කියන්නේ හරි. ඔය Nissan Leaf එහෙම සාමාන්‍යයෙන් මේ charge කරන්න ඕනනේ කරන්ට් එකෙන්. ඒතකොට ඒවා charge කරන්නේ නැහැ. අතුස්සන්නකො Nissan Leaf එකක් තියෙන කට්ටිය තමන් දන්න කාට හරි තියෙනවා Nissan Leaf එක. Nissan Leaf මේ කාර් එකක් තියෙනවා ඉලෙක්ට්‍රික් කාර් එකක්. ඉදිරියෙන් වැඩ කරන කාර් එකක්. ඔයාලා දන්න යාළුවෙකුට තියෙනවා නම් බාප්පට පුංචි අම්මට එහෙම තියෙනවා නම් නේද? පොඩ්ඩක් තියෙනවා නම් පොඩ්ඩක් අහලා බලන්න මම මේ කියන වැඩේ. එයාලා ඒක charge කරන්න වෙනම බේකර් එකක්ම දාගන්නවා. අයියේ සාමාන්‍ය ඇම්පියර් 15 බේකර් එකක්ම වෙනම දාගන්නවා. මොකද 15 බේකර් එකක් දාගෙන ඒ බේකර් එකෙන් වෙන මේ 15ට හරියන වෙනම වයර් එකක්ම අරගෙන වෙනම කෝඩ් එකක් හදාගෙන තියාගෙන ඉන්න. වෙන මේ සාමාන්‍ය අපේ ගෙදර තියෙන වයර් හරහා මේ ඇම්පියර් 15 එව්වොත් එහෙනම් මොකද වෙන්නේ? වයර් උණු වෙනවා. හරිද? ඉතින් මේක මේ සාමාන්‍ය මතක තියාගන්න මේ ගෙදර වයරින් කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. මේක සෑහෙන්න හිතන්න ඕන කාරණයක්. බොහොම දුරදිග හිතලා බලලා කරන්න ඕන නැත්නම් ඉතින් හරි අවදානම්. හරි? කරන්ට් එකත් එක්ක වැඩ කරන අනේ අද බෑ අද ගිනි ගන්න එපා හෙට ගිනි ගන්න කියලා කියන්නේ නැහැ නේ. ගිනි ගන්න පටන් ගත්තාම හරි. මම දැන් මේ කිව්ව කතාව තේරුණු කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ. මම මේ කිව්ව කතාව තේරුණු කට්ටිය නයි. ඒක නිසා ඒ ගැන හොඳට කල්පනා කරලා කල්පනාවෙන් ඉන්න. හරි. එතකොට ඒක තමයි කියලා තියෙන්නේ right. දැන් මම පොඩි මේ පොඩ්ඩක් හරි මේ පේපර් එකකට යොමු වෙන්නම්. මේ එක පේපර් එකක් හරි කරන්න ඕනේ ඒක. හරි. එක පේපර් එකක් හරි පාස් පේපර් එකක් අපි ගමුකෝ මම 2020 එක ගන්නද? ඊයවුත් පේපර් එකේ පොඩ්ඩක් බලමු මේකේ මොනවද තිබුණ ප්‍රශ්නේ කියලා.
2020 පේපර් එකේ බලමු මේ පාඩමේ තිබිච්ච ප්‍රශ්නේ right මම වැඩි වෙලාවක් ගන්න මේ කරාට පස්සේ මේක ඉවර කරනවා right එතකොට බලමු මේකේ කොහොමද අපිට 2020 පේපර් එක ගිය අවුරුද්දේ පේපර් එක බලමු අපි ඒක උත්තරත් එක තමයි තියෙන්නේ මේක අපි ප්‍රශ්නේ බලා ගන්න ඕනේ මේක තමයි ගිය අවුරුද්දේ සයන්ස් පේපර් එක අපි මුලින් ඉඳන් බලාගෙන යන්න ඔයාලා ගාවත් මම හිතන්නේ මේක ඇති ඔයාලා ගාවත් තියෙනවා නම් අතරෙන් ටක් කරලා බලන්න ගියා මේකේ මොනවාද මේ පාඩමේ ප්‍රශ්න තියෙන විද්‍යුත් ශක්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා බලන්න බහුවර්ණ ටික බලන්න යම් බහුවර්ණ ටිකේ මට පේනෙන විදිහට බහුවර්ණ එකක්වත් නැහැ. හරි. බහුවර්ණ එකක්වත් නැහැ. රචනා ප්‍රශ්න බලමු. මෙන්න දෙනවා විදුලි මෝටර් රථයක තිරිංග යෙදීමේදී හානි වන චාලක ශක්තියෙන් කොටසක් විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර හරි මේ එහි බැටරිය ආරෝපණය කෙරේ හරි එතකොට තිරිංග යෙදීමේදී හානි වන චාලක ශක්තියෙන් තමයි චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන උපකරණය නම් කරන්නේ චාලක ශක්තිය කරන්ට් එකක් බවට පත් කරන ඕකට කියනවා මේ චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය වල ඩයිනමෝනේ ඩයිනමෝෙන් තමයි ඔක් කරන්නේ අපි ඩයිනමෝ ගැන කතා කරනවා ඔයාලට දුන්න ටියුට් එකේ තියෙනවා රයිට් ඔයාලට දුන්නනේ චුම්බකත්වයේ ටියුට් එකේ තමයි ඒ කොටස තියෙන්නේ රයිට් රතේ හානි වන චාලක ශක්තිය විද්‍යුත් ශක්තියට පරිවර්තනය කිරීමේ සංසිද්ධිය නම් කර කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා ශක්ති පරිණාමණය කියලානේ කියන්නේ නේ අපි ඒක ගැන කතා කරනවා චුම්බක පාඩමේ හරි එතකොට විද්‍යුත් ගාමක බලය 400යි ඒක ඒකත් වල දැම්ම බෑරයි අපි අර පාඩමත් එක්කම කතා කරන එක. මේක කියන්නේ විශාල ප්‍රශ්නයක් අරක දීලා නෑ වගේ. ඒ කියන්නේ ඔබට ඒකේ මොකක් හරි හිතෙන්න ඕන මොකක්ද හිතෙන්න ඕන මේ පාඩමෙන් එන්න පුළුවන් කියන එක. මේ පාඩමෙන් ප්‍රශ්න එන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. ඔව්. එතකොට අපි මේ පාඩමෙන් ප්‍රශ්න වලට ලෑස්ති වෙන්න ඕන. බොහොමයක් විද්‍යුත් පරිපථය ස්තම් පුරවන්න නම් කරන්න වගේ එන්න පුළුවන්. එතකොට මේකෙන් නැති නිසා මම මේක අයින් කරලා ඊට කලින් අවුරුද්දට යන්න. ඔබත් මේ වගේ පුරුදු වෙන්න ඕන කරන්න මේ වගේ right මේ වගේ ප්‍රශ්න පත්‍ර ටික පෙරලා මේ පාඩමේ ප්‍රශ්න මොනවද තියෙන්නේ මේ පාඩමේ ප්‍රශ්න මොනවද තියෙන්නේ අන් ඒ විදියට 2019ට යන් අපි 2019ට යන් අපි ඔයත් ගන්න පුතේ 2019 පේපර් ඒක නම් මම හිතනවා ඔයාලා ගාව ඇති 2019 පේපර් එකක් ගන්න ළඟට බලන්න ඒකේ තියෙන ප්‍රශ්න මොනවද කියලා හරි ඔන්න බලන්න මේකේ තියෙන ප්‍රශ්න ටික මේක අපි සාකච්ඡා කරා වගේ මතකයි මොකක් හරි එකද අපි උනේ සාකච්ඡා කරේ බලමු අපි ඒකේ තිබිච්ච
මේ පේපර් එකේ අර අතර මැදින් අර මේව දාලා තියෙන්නේ. පිටු මාරු වෙලා. හරි. ඒක අපි දාලා නැහැ. මේ තියෙන්නේ මෙන්න මේකත් පරිණාමක ගැන කතා කරලාම තමයි කතා කරන්නේ. හරි. එතකල් මම කතා නොකර ඉන්නම් මේක. පරිණාමක තියෙන ඔය චුම්බකත්වයේ පාඩමේ අපේ ඊළඟ ටියුට් එක දින පාඩම රයිට්. ඒකෙත් බහුවන්න නැහැ. ඒකෙත් බහුවන්න ප්‍රශ්න නැහැ. රචනාවල බලමු කොහොමද තියෙන්නේ කියලා. මේ බයෝ පාඩම මේක කෙමිස්ට්‍රි ප්‍රශ්නේ වලින් ෆිසික්ස් ප්‍රශ්නේ තුල මොනවද තියෙන්නේ? ආන්න තියෙනවා පාඩ. මෙන්න තියෙනවා පුතේ අපි හොය හිටිය ප්‍රශ්නයක්. B කොටසක් ඇවිල්ලා දුන්නා කිලින්ම. හරි. මගෙත් එක්කම පටන් ගමු උත්තර ටික තියන් ලියාගෙන යන්න. උත්තර ලියන්න පටන් ගමු. හරි. නිවසේ භාවිත කරන සූත්‍රිකා විදුලි පහනක අන්න මේකේ ලකුණු 10ක ප්‍රශ්නයක් උනේ. මේකේ ඒ කොටසට ලකුණු 10 මේකට ලකුණු 10 ඔක්කොම ලකුණු 20යි එතකොට right. බලන්නකො. බලන්න මේ ප්‍රශ්නේ තෝරගත්තාම ලේසි උත්තර ලියන්න. ඒකයි මම කියන්නේ මේ ප්‍රශ්නෙට අර මේ ගොඩක් කටපාඩම් කරන්න ඕනේ නැහැ right. දත්තර එක බෙදාගෙන යන්න. 240යි 60යි කියලා ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ P සමානයි 240 sorry P නෙමෙයි වැරදුනා V ඈ. V ඇවිල්ලා වෝල්ටේජ් එක 240යි. P ඇවිල්ලා 60යි නේ. වෝට් 60ක බල්බ් එකක්. හොඳේ. වෝට් 60ක බල්බ් එකක් හොඳේ. ඊට සමාන දීප්තියකින්ම පත්තු වෙන LED එකක් තියනවලු. ඒකේ තියෙන්නේ 240යි වෝල්ට් එකක් ප්‍රශ්නයක් නෑ වෝල්ටේජ් එක අරකමලු. හරි. ඒකේ තියෙන්නේ වොට් 10යි කියලා. හරිනේ තින්නේ වොට් ගන්න අඩු වෙනවා කියලා කියන්නේ ශක්තිය අඩු වෙනවා කියන එක නෙනේ. ඒ කියන්නේ මේක තප්පරයකට ජූල් 60ක් කනකොට මේක තප්පරයකට ජූල් 10යි කන්නේ. ඒ වගේ එකක්. සූත්‍රිකා විදුලි පහන පැය 10ක් දල්වා තිබ්බා නම් එයාගේ ශක්තිය කොච්චරද කියලා ජූල් වලින් අහන්නේ. එතකොට ඒක හොයන්න නේද? E සමානයි PT තමා දාන්න වෙන්නේ. E සමානයි PT පාවිච්චි කළා තමයි අපිට ඒක හදන්න වෙන්නේ දරුවනේ. දැන් මේක හදන්න ඕනෙත් නිසා පල්ලෙහාට විතර කරගන්න. සූත්‍රිකා විදුලි පහන right. එතකොට එතනදී P කියලා කියන්නේ ඔය P දන්නවා E වන්නේ right. සූත්‍රිකා එකේ වොට් ගන්න 60යි. වොට් කියලා කියන්නේ දේශ ඍණයකනේ පුතේ. ඒක පැය 10ක්. පැය 10ක් කියලා කියන්නේ 10යි h නේ. ඉතින් ඒක අපි 3600න් මොකද කරන්න ඕනේ? ඒ තප්පර කරලානේ දාන්න ඕනේ. හරි. 3600න් වැඩි කරන්න ඕනේ. එතකොට තමයි මේ තප්පරට මේ තප්පර ඍණයක මොකද වෙන්නේ? කැපිලා යන්නේ. එතකොට ඔබට පේනවා 60 වැඩි කිරීම 10 වැඩි කිරීම 3600 මෙතන 36000 වැඩි කිරීම 60 නේ. එතකොට අපිට නේද 60 වැඩි කිරීම 36000 කියලා නෙන්නේ. ජූල් වලින් නේද එන්නේ ඔය ගන්න. හරි. එතකොට බලන්න උත්තරේ කීය දෙන්නේ කියලා. බිංදුවක් කොහොමත් අගට යනවා. බිංදු 4යි එතකොට. 6 වරක් 30යි කීයද බලන්න. 6 වරක් 6 36යි 6ක් විතරයි 3 6 18 216යි නේ. 216යි බිංදු 4යි. බලන්න මේක ආවද කියලා මේ ගන්න මේ උත්තරය ආවද බලන්න ඔයාලට. අදුස්සන්න මේ උත්තරය ආපු කට්ටිය මට වැරදුනද බලන්න.
මට වැරදුනා නැත්නම් මේ උත්තරය ආවද මේක කොණ්ඩම් කිලෝ ජූල් වලින් ලියන්න පුළුවන් අනේ ජූල් වලින් එහා නෑ කිලෝ ජූල් කරලා දිරුමන්නේ නෑ මේක තමයි යන්නේ ඊළඟට ඒක හරි LED පහන පැය 10ක් ගල්වා තිබුණේ නම් LED පහනේද වැය වෙන ගාන අහනවා LED එකේ වන්නේ ඒත් අර ක්‍රමෙම තමයි එතන මොකද වෙන්නේ දරුවෝ එතන ඊව යන්නේ ෆිල්ම් 10යිනේ වොට් ගන්න 10 වැඩි කිරීම නේද 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 3600 හරිද එතකොට එතන එන්නේ කොහොමද ෆිල්ම් 360000යි එයාගේ එහෙමයි වෙන්නේ නේද 360000ක් එන්නේ මෙයාගේනවා 2160000 මෙයාගේ 360000යි එතකොට වඩා වාසිදායක වෙන්නේ LED ද මේකද කියලා අහනවා ඉතින් දෙයියනේ LED එකේ වැය වෙන ගාන අඩුයි මේකට වඩා එහෙනම් LED වාසිදායකයි කියලා ලියන්නයි තියෙන්නේ අපි ඕකට බලමු හරි උත්තර ආන්සර් ෂීට් එකත් මං ගාව තියෙනවා මම ඒක දාලා තියෙනවා ඔයාලගේ Google Classroom එකට හරි ආන්සර් ෂීට් එක දාලා තියෙන්නේ Google Classroom එකටත් ඔබට බලන්න පුළුවන් මාකින් ස්කීම් එකම කලින් නෑ මාකින් ස්කීම් එක දාලා තියෙන්නේ හරි බලමු අපි ඒකේ උත්තර ටික මේ තියෙන්නේ මෙන්න මේක තමයි උත්තරේ ඇවිල්ලා තින්නේ ඔබට පේනවා ඇති හරි මේ ලකුණු නේද සූත්‍රයේ තියෙනවා ආදේශ කරලාට ලකුණු තියෙනවා උත්තරයට තියෙනවා ලකුණු තුනක් හම්බ වෙලා තියෙනවා හරි ඔන්න ලකුණු හම්බ වෙන විදිහ අය ඊළඟට මෙන්න මේකේ දෙවෙනි එකේ නේද මෙතනත් මේ දෙකට ලකුණු දෙකක් හම්බ වෙලා තියෙනවා හරි උත්තරේ විතරක් මේ තියෙනවා නමුත් ලකුණු දෙකම දෙන්න කියලා තියෙනවා හරි ඊළඟට LED මේක මගින් අඩු ශක්තියක් පරිභෝජනය කරයි right එතකොට right ඒක හරිනේ LED එකෙන් තමයි අඩු ශක්තියක් පරිභෝජනය කරන්නේ ඊළඟ අපි ඊළඟ ප්‍රශ්නට යමු ඒ LED එක දිනකට පැය 10ක් ගානේ දින 30ක් දැල්ලවුවාම හරි එතකොට අර H හරි එතකොට ඒකෙදි ඒ LED එක දිනකට පැය 10 බැගින් දින 30ක් දැල්ලවුවාම එන ගාන අහනවා ඉතින් ඒකට අපිට මොකද කරන්න තියෙන්නේ අර HP බෙදීම 1000 දාන්න තියෙන්නේ නේද HP බෙදීම 1000 දාන්න තමයි තියෙන්නේ හරි එතකොට LED එකේ ඇවිල්ලා 10යි වොට් හරි P ඇවිල්ලා 10යි හරි ඒක 1000ෙන් බෙදන්න ඕනේ හරි H ඇවිල්ලා පැය 10ක් නේද දවසකට පැය 10ක් ගානේ දින 30ක් එහෙමත් මේක මොකද වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ ඔය විදිහට හදවුවාම අපිට කිලෝවොට් පැය වලින් එනවා හරි එතකොට ඒකෙදි වෙන කිලෝවොට් පැය වලින් හොයන්න කියලා කියනවා සුළු කරාම බිඳුවට කැපෙනවා හරි 3යි කිලෝවොට් පැය කියලා එනවා පැහැදිලිද කිව්වේ ඒක 3යි කිලෝවොට් පැය කියලා එනවා හරි එතකොට මෙන්න මෙහෙම ආදේශ කරන්න ඕන ආදේශ කරලා ලකුණු ගන්න ඕන හරි මේ උත්තරේ ගන්න ඕන ඊට පස්සේ සූත්‍රිකා විදුලි පහනට සැපයන විද්‍යුත් ශක්තියින් 40ක්ම තාපයේ විදිහට අපිට යනවා හරි සූත්‍රිකා විදුලි පහන තියෙනවානේ අර ෆිලමන්ට් බල්බ් එක ඒකට හම්බුණා නම් 100ක් 40ක්ම අපතේ ගියා නම් 60ක් නේද වැඩ කරන්නේ 60ක් නේ වැඩ කරන්නේ නේ ඒ නැදින් ඒකේ කාර්යක්ෂමතාවය
140ක් අප දෙනවා නම් කාර්යක්ෂමතාවය 60යි නේ තියෙන්නේ. හරි. ඉතින් ඕක තමයි අහන්නේ. 60යි. 40ක් අප දෙනවා නම් 60යි. බලන්න කොච්චර ලේසිද කියලා. හරි. අතුස්සන්න පැහැදිලි කට්ටිය. hands up එකක් දෙන්න පැහැදිලි කට්ටිය පුතේ. හරි. දැන් ඒතර ඔබට තේරෙනවා ඉතින් මෙන්න මේවා මේ ගණන් හරි ලේසි. හරි. පට්ට ලේසි. හරි. එතකොට මේවා හදනකොට අපි සක්‍රීයව දායක වෙන්න ඕන. අපි ඊළඟ පේපර් ක්ලාස් එකට අපි ගහරුවාද දිහාට කරමු. හරි. එතකොට මෙන්න මේක මතක තියාගන්න. මම ඊළඟට වීඩියෝ එකක් දැම්මම අනිවාර්යෙන් ඒක බලන්න. ඒ කියන වෙලාවට බලන්න. අඩුමතර මේ බලන්න වෙලාවක් නැත්නම් ඒක මතක තියාගෙන ඉඳලා කොලේක ලියන් හරි ඉඳලා එක්ක කාට හරි ඒක බලලා ඩවුන්ලෝඩ් හරි කරගන්න කියලා කියන්නේ. හරි. එහෙම කියලා මේ හැම එකක්ම ඩවුන්ලෝඩ් කරන්න එනවා පුළුවන් වෙලාවල බලන්න. ඉස්සරහට පස්සට යවලා බලන්න. ඩවුන්ලෝඩ් කරන්න බැරි කට්ටිය බලන්න. right. ඒකට මේ විදිහට බලලා ඉගෙන ගන්න. බලලා ඉගෙන මේ වීඩියෝ පාඩමක්නේ පුතේ. ඊට පස්සේ වීඩියෝ පාඩම අසුරින් අපිට පුළුවන් ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරන්න මේ වගේ. මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න තමයි අපිට විභාගයට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒක හොඳට පැහැදිලිව මතක තියාගන්න පුතේ. එහෙනම් දරුවනේ අපි අදට පන්තිය අවසන් කරමු. එහෙනම් මම හිතනවා අද දවසේ ගොඩක් සාර්ථකයි. අපි ගොඩක් ප්‍රශ්න කතා කරා. හරි. ඒතර ගොඩක් ප්‍රශ්න සාකච්ඡා කරමු නිසා හරි අපිට